විසිහයයි තාම ඉන්නේ 10 වසර 26 ළමයි ඉන්නේ මේක මාර වැඩන්නේ යෝ මේ ළමයි කොහොමද 10 වසර ක්ලාස් එකේ ඉන්නේ හරි එහෙනම් මම පස්සේ ගන්න. හරි 35ක් කියලා දැන්නේ හරි අපි පටන් ගමු පුතේ අපි ඊයේ කුලක පාඩ කරන්න කියලා නැවැත්තුවා මම හිතන පාඩ කරන්න ඇති කියලා මම පෙන්නුවා පාඩ කරපුවක් මෙන්න මේ ටික පාඩ කරන්න කියලා කිව්වේ මේ ටික අමතරව තව තියුණා පොත් ටිකක් මම පෙන්නපු පාඩ කරන්න කියපු මේවා සමහර කට්ටියට පාඩ කරන්න දැන් මතක ඇති මතක නැතුව ඇති මම ආයි පාඩ කරලා පෙන්නන්නම් ඔන්න බලාගන්න ඒවා පාඩ කරන විදිහ හරිද මම ආයි නැවතත් මුලින් ඉඳන් කියා දෙනවා මම පාඩ කරන්න කියලා කිව්වේ මතක ළමයින්ට හොඳයි ඒක නැවත ආවර්ජනයක් තනියම කරන එක මතක නැති ළමයින්ට මම දැන් ආයි කියා දෙනවා මුලින්ම a ඡේදන b a ඡේදන b දැන් මේ වගේක් ආවොත් පාඩ කරන්න ලේසිම ක්‍රමය
දැන් අපි දැන් A ඡේදන B දන්නවනේ නේද? ඡේදනය. ඊයේ කිව්වා මොකද්ද? ඡේදනය කියන්නේ වචනයෙන්ම කියවෙනවා. දෙකටම කැපිච්ච තැන. දෙකටම අයිති. සිංහලෙන් කිව්වොත් හා A හා B දෙකටම අයිති. හා. එතන මේකේ තේරුම මොකද්ද? A හා B දෙකටම අයිති. A හා B දෙකටම අයිති. දෙකටම අයිති. A හා B දෙකටම අයිති. එතකොට එහෙනම් මේ දෙකටම දැන් මෙතන මේක A කියලා ගත්තොත් මේක B කියලා ගත්තොත් දෙන්නටම අයිති මෙන්න මේ කෑල්ල. හරිද? දැන් මේ වගේ එකක් තීරණය කරන්න දැන් ලොකු එකක්වත් මීට වැඩිය. ඒතර මේ වගේ එකක් තීරණය කරන එකෙන් අපි තීරණය කරන විදිය කියාගෙන නම් ඒතර අනිත් ඒවා තීරණය කරන්න පුළුවන්. මුලින්ම මේ මැද තියෙන ලකුණ අමතක කරලා දෙපැත්තේ තියෙන දෙන්නව මේකේ මාක් කරගන්න මොකක් හරි ලකුණක් දාලා. මුලින්ම ගන්නවා A ට අයිති ටික. මේ A නේ තියෙන්නේ. A ට අයිති ටික මම හරියක් දානවා. ඒතර A රවුම. මෙන්න මේ රවුම. හරිද? ඒතර මේ රවුම මෙහෙම පාරවත් කැත වෙන හන්ද පොඩි හරියක් දාලා පෙදස් ටික ගන්නවා. A ට අයිති මෙන්න මේ කෑල්ලයි වෙන පාටකින් දාමු. මෙන්න මේ කෑල්ලයි A ට අයිති. හරිද? ඔන්න ඔය කෑල්ල දෙක A ට අයිති. ඊට පස්සේ මම ගන්නවා B ට අයිති ටික. B ට අයිති ටික කතරයක් දාන්න. මේ B රවුම. B රවුමට මේ කෑල්ලත් අයිති, මේ කෑල්ලත් අයිති. පෙදෙස්. හරිද? දැන් මේකේ තේරුම ඡේදනය කියන්නේ දෙන්නටම අයිතිනේ. දෙන්නටම තියෙනවා. කියන්නේ දෙන්නටම අයිති. දෙන්නටම මේ හරිය වැටලා තියෙන A ට අයිති කට්ටිය කතරේ වැටලා තියෙන B ට අයිති කට්ටිය. එහෙනම් දෙන්නටම අයිති මොකද්ද? මේ හරියයි කතරේ දෙකම වැටිච්ච එක. මේක පැන්සලෙන් දාගත්තා නම් අපිට උත්තරේ මේකයි කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ ටික පාඩ කරාම හරි. දැන් අනිත් ටික පැන්සලෙන් ලියපු ටික ආයෙ මකා ගන්න තියෙනවා. නේද? පැන්සලෙන් තියෙන මකා ගන්න තියෙනවා. දැන් මම මැකුවේ නෑ. එකක් නම් එක තියෙන හරිමු. නේද? මේ ටික මකලා දාන්න තියෙනවා අපිට. ඊට පස්සේ. හරි. ඊළඟට යනවා අපි ඊළඟට A මේලය B. A මේලය B. ඒ කියන්නේ මොකද්ද? A ට හෝ B ට අයිති. A ට හෝ B ට අයිති. ඒ කියන්නේ A ට හරි B ට හරි දෙන්න එක්කෙනෙකුට. එතන මෙන්න A මෙන්න B එකේ තරම දා ගන්නවා. A ට අයිති ටිකට හරි දා ගන්නවා. A ට අයිති ටිකට හරි දා ගන්නවා. B ට අයිති ටිකට කතිර දා ගන්නවා. B ට අයිති ටිකට කතිර දා ගන්නවා. මේ තියන්නේ A ට හෝ B ට අයිති. ඒ කියන්නේ දෙන්නගෙන් කාට හරි අයිති. ඒතර එක්කෙනෙකුට අයිති උනත් කමක් නැහැ. එහෙනම් එක්කෙනෙකුට අයිති උනත් කමක් නැහැ. කියන්නේ මේ ටිකත් හරි දෙන්නටම අයිති උනත් කමක් නැහැ. කියන්නේ මේ ටිකත් හරි ඒ ටිකත් හරි. ඔක්කොම හෝ A හෝ B A ට හෝ B ට අයිතර මෙන්න මේ ටික ඔක්කොම ටික පාට වෙන්න ඕන. මේ සෙට් එකම පාට වෙන්න ඕන. හරිද? ඊට පස්සේ මම පාඩ ගන්න කිව්වා ඕකේම අනිත් පැත්ත මොකද්ද? A මේලය B ගේ A මේලය B ගේ A ඡේදන B ගේ ඩෑෂ්. A ඡේදන B ගේ ඩෑෂ්. ඒ කියන්නේ මොකද්ද? A ඡේදනය B ට අයිති නැති. එතන මේක හොයාගත්තට පස්සේ මේක හොයන්න පුළුවන්. ඒ වගේ ලාට කරන්නේ මොකද්ද? මේ ඩෑෂ් එළියෙන් නම් තියෙන්නේ. ඇතුළෙන් එක්කෙනා හොයාගන්න. ඇතුළෙන් එක්කෙනා උඩ හොයලා තියෙන හින්දා අපිට ප්‍රශ්නයක් නැහැ. ඩෑෂ් කියන්නේ එයාට අයිති නැති. එහෙනම් ඒ කෑල්ල ඉතුරු කළා අනිත් සියලුම ටික පාට වෙන්න ඕන. ඡේදනයේ කෑල්ල ඉතුරු කළා අනිත් සියලුම ටික ඔක්කොම ටික පාට වෙන්න ඕන. දැන් මෙතන මම ගන්නවා A මේලය B ගේ ඩෑෂ්. ඒ කියන්නේ මොකද? උඩ තියෙන A මේලය B එයාගේ ඩෑෂ්. ඒ කියන්නේ A මේලය B හොයා ගන්නවා. ඩෑෂ් කියන්නේ එයාට අයිති නැති. දැන් A මේලය B ට අයිති නැති ටික එළියෙන් පාට කරනවා. දැන් A මේලය B හොයාගන්න හැටි කියා දුන්නනේ.
A මේලේ B ඒ විදිහට හොයාගෙන dash 3 නම් ඊට අයිති නැති එයාලට අයිති නැති ටික පාඩ කරනවා. dash කියන්නේ ඒක. දැන් වරහන් දාලා දින වරහන් දාලා තේරුම ඒ වරහන් ඇතුළේ ඉන්න එක්කනට අයිති නැහැ කියන්නේ. හරිද? හරි. ඊළඟට අපි යන් තව එකට මෙන්න මෙහෙම එකක් ගමු. A dash ඡේදන B. A dash ඡේදන B. A dash ඡේදන B. හරි. දැන් අර වගේමයි මේක තේරුම A dash සහ B dash අයිති. A dash හා B dash අයිති. sorry A dash හා B අයිති. A dash හා B අයිති. දැන් මේකෙත් යන් අපි අර විදියට A dash අයිති ටිකට හරි දාගමු. ඒ කියන්නේ මේ රවුම A ගත්තා මේ රවුම B කියලා ගත්තා. ඒ රවුමට අයිති නැති පෙදෙස් ටික එළිය අයිති නැහැ. මම රතු පාටෙන් දාගන්න අය ටික එළිය අයිති නැහැ. ඊට පස්සේ ඒට අයිති නැහැ මේ කැලේ අයිති නැහැ. දැන් මේක ඇත්තටම බැලුවොත් පුතේ ප්‍රදේශ කීයකට බෙදෙනවද? මේ රවුම් මගින් ප්‍රදේශ 1යි 2යි 3යි 4යි. ප්‍රදේශ 4යි තියෙන්නේ. ඒ ප්‍රදේශ 4න් මේ කියන එක්කෙනාට මේ මුලින් ඉන්න එක්කෙනාට අයිති ටික අපි හරියට දාගත්තා. ඊළඟට දෙවෙනිනේ B නේ. B ට අයිති ටික අපි හරියට දාගමු. හතරට දාගමු. B ට අයිති ටික B. මෙයා B ට අයිති මෙයා B ට. B රවුමේ. B කියන්නේ B රවුමට අයිති. B රවුම ඇතුලේ ප්‍රදේශ දෙකක් තියෙනවා. මේ ප්‍රදේශය මේ ප්‍රදේශය. තේරෙන්නේ නැති කියලා මං හිතනවා. A dash කියන්නේ A රවුමට අයිති නැති ප්‍රදේශ. එතනයි. දැන් අපෙන් අහන්නේ ඡේදනයනේ. ඡේදනය කියන්නේ දැන් මතකයි. ඡේදනය කියන්නේ දෙන්නටම කැපිච්ච. ඒ කියන්නේ දෙන්නටම හරි. දෙන්නගෙම වැටිච්ච හරි වැරදි දෙකම වැටිච්ච ඒවා. දෙන්නටමයි. එහෙනම් මෙන්න මේ කැලල පාට කරා නම් A dash ඡේදන B හරි. ওই විදිහටම A ඡේදන B dash උත් පාට කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්ට මම යනවා. A dash මේලය B ට. A dash මේලය B ට. A dash මේලය B ට. හරිද? එහෙනම් ඒත් A dash කියන හරි දාන මම A dash කියන්නේ A ට අයිති නැති මේක A මේක B නම් මේක A ට අයිති නැහැ. ඊට පස්සේ මේකත් A ට අයිති නැහැ. ඊට පස්සේ B B එක හතරක් දාගන්නවා B. දැන් බලන්න මෙතන අපිට අහන්නේ මේලය. මේලය. මේලය කියන්නේ A dash හෝ B dash ට අයිති. ඒ කියන්නේ මේ කතිර හරි කතිර හරි හරි. කතිරයක් හරි හරියක් හරි. දෙකෙන් මොකක් හරි වැටලා නම් හෝනේ. A ට හෝ B ට. එහෙනම් කතිර වැඩිච්ච ඒවා සහ හරි වැඩිච්ච ප්‍රදේශ ඔක්කොම පාඩ කරනවා. හෝ කියන්නේ ඔක්කොම. A ට හෝ B ට. මේ කැලලත් අයිති. කැලලත් අයිති. එළිය ටිකත් අයිති. නේ A ට හෝ B ට. A හරි. ඔන්න අපි පාඩ කරා A dash ඡේදන B එකයි A dash මේලය B එකයි. හරිද? අපි තව එකක් පාඩ කරමු මෙන්න මෙහෙම. A dash ඡේදන B dash. A dash ඡේදන B dash. A dash ඡේදන B dash. හරි. දැන් බලමු මේක පාඩ කරලා. අන්න මං A dash ට. A dash ට A ගමු අපි AV නම් කරමු. මේ පළවෙනි එක A දෙවෙනි එක B. A dash ඡේදන B dash. A dash ට මං හරි දානවා. A රාමුවේ පිට. මේකයි මේකයි. ආව ගහන්න. dash ට B dash දාන කතිර. B dash B ට ඇති නැති. ඒතර මේ එළිය රවුමයි B ට ඇති නැති මේක. දැන් ඡේදනේ. ඒ දෙන්නගේ ඡේදනේ. ඒ දෙන්නටම කැපිච්ච ඒවා. දැන් මේ පිට එක බැලුවොත් මේ එළිය රවුම් බැලුවොත්
හරියත් වැටලා අතිරෙත් වැටලා. එළිය ටික හරිය අතිරේ දෙකම වැටලා. එහෙනම් උත්තරේ එන්නේ එළිය ටික. ඡේදනයනේ. දෙකටම හරිය අතිරේ දෙකම වැටලා තියෙන එළිය ටිකට. හරිය අතිරේ දෙකම වැටලා තියෙන එළිය ටිකට. එහෙනම් ඒකේ උත්තරේ මේක. ඊට පස්සේ අපි ඒකම ගමු a dash මේලය b dash a dash මේලය b dash. අර විදියමයි a රවුමෙන් පිට තියෙන මේ කෑලි දෙක b රවුමෙන් පිට තියෙන මේ කෑලි දෙක. මේක a මේක b. a dash මේලය b dash a dash ට අයිති නැති හෝ b dash ට අයිති නැති හෝ. එතකොට මේ කතිර හරි වැටිච්ච ඔක්කොම ටික. නම් ඔන්න මේ ඔක්කොම ටික හරි. මේ ඔක්කොම ටික හරි. ආලකත් පාඩ වෙන්නේ. හරි වැටිච්චත් පාඩ වෙන්නේ ඔක්කොම ටිකනේ. ඔන්න ඔය ඔක්කොම ටික හරි. ඔන්න එහෙනම් ඕක තමයි පුතේ පාඩ කරන ඒවායින් අපිට සාමාන්‍යයෙන් එන්නේ ওই වගේ ඔන්න ඔය වගේ ටිකක් තමයි. හරිද? ඕක හිතලා පාඩ කරන්නත් පුළුවන්. A ට අර A ට අයිති නැති හා B ට අයිති කියන ටික හිතලා B ට අයිති මේ ටික A ට අයිති නැති මේ ටික එහෙම හිතලා පාඩ කරන්නත් පුළුවන්. නේද? හිතනකොට ටිකක් අපිට හිතන එකට වඩා මේක ටිකක් ලේසියෙන් තමයි මම මේ විදිහේ කියා දුන්නේ. අර ඊයේ කරන්න කිව්වනේ මම. ඊයේ හිතන්න පුළුවන් ළමයි හිතලා Tamanට කරන ක්‍රමයට කරන්න. මේ කියා දුන්නේ ඊයේ වැඩේ කරගන්න බැරි වෙච්ච ළමයින්ට. පාඩ කරගන්න බැරි වෙච්ච ළමයින්ට තනියම. ඒතර එලට මේ විදිහට කරන එක ලේසි. අයි තනියම කරගන්න බැරි වෙලානේ. ඔව්. අර හිතන්න පුළුවන් ළමයා තනිය හිතලා නිකම්ම පාඩ කරන්න ප්‍රශ්නයක් නෙමෙයි හරි වැරදි දාන්න ඕනේ නැහැ. හැබැයි මේ හරි වැරදි දාන එක්කෙනා මතක තියන්න හරි වැරදි මකලා තියන්න අන්තිමට පේපර් එකේ يعني මේ උත්තරේ හරි අඳුරගත්තට පස්සේ හරි වැරදි ටික මකන්න පැන්සලෙන් දාලා ඒ ටික මකලා තියන්න. ඒක තියලා තියන්න එපා. හරිද? ඔය දෙක මම ගෲප් එකට දැම්මා. පාඩ කරන්න බැරි වෙච්ච කට්ටිය එක බලන් හරි ආයෙ පාඩ කරන්න. ගෲප් එකට දැන් දාලා ස්ක්‍රීන්ෂොට් එක. මම ඊයේ දාන්නම් කොට දැම්මේ නෑ. ආයෙ තනියම කරන්න ඕන කියලා හිතිච්ච හන්දා පෙන්නලා ආයෙ අයින් කරේ එකයි. දැන් ඔන්න මම දැම්මා තනියම කරගන්න බැරි වෙච්ච කට්ටියට. ඒක බලාගෙන පාඩ කරන්න. හරිද? ඊට පස්සේ පුතේ අපි යනවා අපිට දැනගන්න ඕන කුලකයක එල දුන්නාම අගයන් ටික يعني අපි දෙන අගයන් ටික කුලකයක දාන්න සහ එල දෙන අගයන් ටිකක් අපිට කොහොමද එළියට ගන්නෙ? தත්ත ටික අපි තේරුම් ගන්නේ කොහොමද? කුලක දෙන ආකාර අභ්‍යාස අර මේ අභ්‍යාස කියන්නේ මේක නේද ඔය කියන්නේ? ජනන ස්වරූපේ වැලිය 18යි එක ඔව් ජනන ස්වරූපේ කියුවේ නේද? ඒක බලන්න ඕනේ දෙක ලේසි නේ. ඒක බලලා මොකක් හරි එක අමාරුව තියුණාද? නෑ සර්. අමාරුව නෑ නේ. ලේසි ලේසි නේ. ඒක අමාරුවක් තිබුණා නම් කියන්න මම උත්තරේ ඕනනම් කියන්න ඒක ලේසි. හරිද? ඒක අමාරුවක් තිබුණා නම් හදිස්සියත් කාට හරි මට කියන්න මම කියන්න. හරිද? අපි ඒ ඉඳ ඒක ලේසි හින්දා අපි මේ මම ඒක වැඩි සැලකුවේ නැත්තේ ඒක ජනන ස්වරූපේ ලියන්න ඒක ලේසි යන්න. A B. මේ කුලක පුතේ ලියන يعني කුලක අපිට දෙන ආකාර දෙකක් තියෙනවා. එකක් මේකේ A ට අගය දෙන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්න මෙතන 6යි කියලා දුන්නොත් එක ඉලක්කමක් විතරයි නේ අපිට ඒ ගාන කියනවා. එහෙම දුන්නොත් සමහරට මේක වෙන්න පුළුවන් මේ කෑල්ලේ 6 දෙනෙක් ඉන්නවා කියන එක. හරිද? මේ කෑල්ලේ 6ක් ඉන්නවා. ඉලක්කම් හරි මොනවා හරි 6ක් තියෙනවා. එහෙනම් තමයි මේක ඒ ගත්තොත් මම වොලිබෝල් වලට කැමතියි. වොලිබෝල් වලට කැමතියි. එතන මෙතන 6 දැම්මොත් තේරුම මොකද්ද? වොලිබෝල් වලට කැමති වොලිබෝල් වලට පමණක් කැමති 6ක් ඉන්නවා කියන්නේ. හරිද? ඒක පස්සේ ආයි කියා දෙනවා. තව දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉන්නේ විද්‍යාව විතරයි මම දන්නේ. තව දෙන්න පුළුවන් ඉලක්කම් ටික අපිට අගයන් ටික ලියන්න පුළුවන් මේක ඇතුලේ. මෙන්න මෙහෙම අගයන් ටික.
මම ලියනවා මෙහෙම එක මෙතන තියෙනවා 2 3 5 6 4 8 9 10 ඔන්න ඔය ඉලක්කම් ටිකක් මම ලියනවා ඒ තියෙන්නේ මේ ආගිය මම කුලකයේ තියෙන ආගිය ඔහොම ගොඩක් ලියලා දිනා කියන ආගිය ඔහොම දෙන්නත් පුළුවන් ඒ කියන්නේ ඔය කෑල්ලකට තියෙන ගාණ මිනිස්සු ඉන්නවා මිනිස්සු 5ක් ඉන්නවා 5යි කියලා ලියන්න පුළුවන් නැත්නම් මේ වගේ ඉලක්කමක් දෙන්න පුළුවන් මේකේ තියෙන ඉලක්කම් ටික ඕවා කියන ඔහොම දෙන්න පුළුවන් දැන් මම මේ කතා කරන්නේ මෙන්න මෙහෙම ඉලක්කම් දුන්න වෙලාවට කුලකයක් අපි කොහොමද ගන්නෙ කියලා අඳුනගන්නේ කියන එක හරිද ඒ කුලකය දැන් මට මේකේ ඒ කුලකය මොකක්ද කියන්නේ ඒ කුලකයේ අවයව කියන මොනවද කියලා ඒ කුලකයේ අවයව 2 ඔව් 2 3 5 6 හොඳයි ඒ කුලකය කිව්වම සමහර ළමයි මේ 2යි 3යි විතරයි කියන්නේ එහෙම නැතුව කිව්වා දැන් මෙතන එක්කෙනා ඉතින් කිව්වා අනිත් අය කොහොම හිතුණාද දන්නේ නැහැ දැන් තමන්ට හිතන්න මේ කුලකයට එන්න ඕන 2 3 5 6 කියන අවයව සෙට් එකම A කියන කුලකය. ඒතර මේ A කියන රවුම ඇතුලේ තියෙන ඉලක්කම් ඔක්කොම ටික Aට තමයි අයිති. Aට අයිති. ඔක්කොම ටික Aට අයිති. හරිද? ඒතර B කුලකය කියන්නේ මට 4 9 9 හොඳයි. very good. හරි. දැන් මට කියන්න A dash ඒට අයිති 11 හරි හොඳයි දැන් බලමු මේ ඒක තේජ් ඇතුළම මම මේ කියන්නේ A dash කියන්නේ පුතේ මෙන්න මේ A රවුම පොඩ්ඩක් අතින් වහගෙන හරි මොකක් හරි කියලා බලන්න මෙන්න මේ A රවුමට අයිති නැති A dash කියන්නේ A රවුමට ඔන්න A රවුම මම පාට කරගත්තා එතකොට එයාට අයිති නැති එක 1 4 9 11 10 8 ඒ ටික තමයි ලියුවේ A dash කියන්නේ මොකක්ද එහෙනම් මේ රවුමට අයිති නැති කියන එක Aට අයිති නැති කියන එක තමයි A dash කියන්නේ හරි ඒ වගේම එහෙනම් B dash කියන්නේ මොකද්ද Bට අයිති නැති B dash නේද Bට අයිති නැති 5 6 එන්නේ නැහැ 5 6 Bට අයිති ඔන්න B කියන රවුම මම පාඩ කරලා පෙන්නන්නම් මෙන්න B කියන රවුම මේ කියන්නේ B කියන රවුම එතන Bට අයිති නැති කියන්නේ මේ රවුමෙන් එළිය Bට අයිති නැති කියන මේ රවුමෙන් එළිය එතන 5 6 4 9 Bට අයිති ඔන්න ලියුවා එතකොට A ඡේදන B කියන්නේ 5 දැන් අන්නේ පාර ඒක හොයන්න අර පාට කරපු එක මතක් වෙන්න ඕන. A ඡේදන B පාට කරේ මැද කැලේ. එහෙනම් ඒ ටික තමයි A ඡේදන B කියන්නේ. 5 6. A මේලය B. 2 3 5 6 4 9 මේ රවුම ඇතුලේ රවුම් දෙක ඇතුලේ තියෙන ටික නේද? අපි ඔව් මේ ටික ඔක්කොම පාට කරා A මේලයට. A මේලයට මේ ඔක්කොම ටික පාට කරා. එහෙනම් 2 3 4 9 ඒ මේලේ ඔය විදිහට තියෙන අර කුලක පාඩ කරපුව ඔක්කොම අපිට සාමාන්‍යයෙන් අහන්න පුළුවන්. ඒ විදිහට කුලකයක් ඇහුවොත් මේ විදිහට A ලියන්න B ලියන්න C ඒ ලියලා අපිට ඔන්න අගයන් ටික දාන්න පුළුවන්. ඕකම මම අහනවා මෙන්න මෙහෙම. NA කීයද? NA. කොහොම ලියන්නේ කොහොමද ලියන්නේ? NA. මේකේ තේරුම මොකක්ද? අවයව අන්න අවයව කීයද? 10යි 10යි ඒට ඇති අවයව ගන්න 4යි 1 2 3 4යි අවයව 4යි NB ට 4යි N A මේලය B ට 2යි A මේලය B ට 6යි 1 2 3 4යි 5යි 6ක් තියෙනවා 6යි හයයි N A ඡේදන B ට
දෙකයි එකයි. දෙකයි NA dashed හයයි ඔව් මෙන්න මේ හයයි. කුලක ලියා ගන්න ඕන අනිවාර්යයෙන් ඒක බලන්න 1 2 3 4 5 6 මම මේ ලියපු කුලක තමයි මේ දෙන්නේ NA dash ලිව්වනේ NB dashed හයයි. හයයි 1යි 2යි 3යි 4යි 5යි 6යි 6 මේ ඉලක්කම් ටික කුලකේ ලියපු කුලකේ ඉලක්කම් ටික ගණන් කළා. එහෙනම් n කියන්නේ මොකද්ද? ඒ කුලකයට අයිති අවයව ගාන. කුලකේ ලිව්වට පස්සේ අවයව ගාන ලියන එක හරි ලේසි. කුලකේ ලිව්වට පස්සේ අවයව ගාන ගණන් කළා අපිට ලියන්න පුළුවන්. එහෙනම් අපිට කෙලින්ම එන්නේ ලියන එක ගණන් කරලා ගන්න පුළුවන්. කුලකේ ලියාගත්තොත් ලේසියෙන් ගණන් කර දෙයක්. වරදින්න නැතුව. හරි. ඔය ලිව්වත් කුලකයක අවයව සම්බන්ධව ඡේදනයේ මේලය. අර ඉස්සෙල්ලා කරේ පාඩ කරපු එකනේ. මේ ලිව්වේ ඡේදනයේ මේලය දුන්නාම අපි අවයව ටික ගන්න කොහොමද එළියට කියන්නේ. හරිද? ලියා ගන්න. ඔව් මේක ලියා ගන්නටක් ගාලා. Bluetooth mode. මෙසේජ් එකක් දාලා තියෙනවා. හැටක් ඉන්නද? හොඳයි. හරි නෑ සර්. හරි සර්. නෑ තාම නෑ සර්. සර්වත්ව කුලකයේ සංකේතය දාලා නෑ සර්. සර්වච්ඡ කුලක සංකේතය.
හරි සර්. හරි සර්. හරි නේ? හරි. මේ නැද්ද තාම නැද්ද? මුන් රූපය අඳින්න නැති වෙයිද සර්? ඒක තමයි. ඒක තමයි නේ. අපි ඇන්දා. ඒක තමයි. හරි සර්. හරි නේ? හරි. ඔන්න අද බැරි වෙච්ච කට්ටිය මම group එකකට දැම්මා ෆොටෝ එකක්. ඒක नु බලන්න පුළුවන්. හරි. එතකොට ওই විදිහට අපිට කුලකයක් දුන්නාම පුතේ කුලකයේ අවයවය ගන්න පුළුවන්. මේවා මේ පොඩ්ඩක් අර අපි නිකන් නියමම් කරගෙන යන්නේ කුලකය කියන එක පොඩ්ඩක් ඔළුවට යන්න ඕන හන්ද. හරිද? තව අපිට මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. කුලකයක් අපිට දෙනවා. ඒක මම ඔයාලට කියලා කරවලා තමයි දැන් මම කියා දෙන්නේ. මෙන්න මෙහෙම කුලකයක් දෙනවා. සරත්තු කුලකයේ සමානයි 20 21 22 එහෙම ඕනේ නැහැ. 20 සිට 30 දක්වා පූර්ණ සංඛ්‍යා A 20 සිට 30 දක්වා ඉරට්ට සංඛ්‍යා B 20 සිට 30 දක්වා පහේ ගුණාකාර හරි ඔන්න ඔය ටික කොටුවක් මේ ඇඳලා කොටුවක් ඇඳලා ඊට පස්සේ රවුමක් ඇඳලා A B කියලා නම් කරා ඉලක්කම් ටික දාන ගන්නටක් ගාලා දාන්න කල්පනා කරලා බලලා දාන්න ඔය කොහොමද මේ දෙන්නේ පොඩ්ඩක් ඉන්න රවුම ඇතුළට යන්න ඒක වල ඉතාලි වලත් හරියන්නේ නැහනේ A B done නෑනේ එළියේ තියෙන sorry මට පිස්සු අර විදිහට නේ සර්. ඒ විදියට නෙමෙයි එළියේ තියෙන රවුන්ඩ් එකක්. රවුන්ඩ් දෙක එළියේ නේ තියෙන්නේ වෙන වෙනමද? ඔව් වෙන වෙනම තියෙනවා ඌව පොඩි. ඒ අතන පහේ ගුණාකාරනේ මං කිව්වේ ඉරට්ට සංඛ්‍යා එන්නේ නැහැ පහේ ගුණාකාර කවදාව එනෝනේ. එනවා සර් 20යි 30යි එනවා. 10ක් තියෙනවා. එකක් සෝරි එනවා සෝරි 10ක් නෑ. 20යි 30යි. 30 නෑ දක්වානේ දුන්නේ 20 විතර එකක් එනවා අර විදියට එන්නේ මගේ මට 20 ඉස්සෙල්ලාද දෙක හරි 10 ළමයින්ගේ ඥානය ඉස්සෙල්ලාද දෙක හරි මට අර අනිත් පැත්තට ගියේ අපේ ඥානය සර්. ඔව් ඥානෙ පේනවා
මුලින් හිතුවේ ඒක හරි මම පස්සේ මට මේ එකපාරට මේ පහේ ගුණාකාර කිව්වහම මට එකපාරට ඔත් විදිහට මතක් වුණේ පහේ ගුණාකාර ඔක්කොම ටික. හරි සර්. හරිද? හරි සර්. හරි නේද? හරි. ඔන්න බලන්න දැන් උත්තර දාපු කට්ටිය. 20 දැන් 30 දක්වා පූර්ණ සංඛ්‍යා. ඒකෙන් පුරවන්න පටන් ගන්න බෑ. මොකද සරවතු වගේ මේ දෙන්න එක්කෙනෙක්ගෙන් ඕන පුරවන්න පටන් ගන්න. හරිද? ඒකෙත් අපි තීරණය කරන්න ඕන. ඒ දෙන්න එක්කෙනෙක් පුරවන්න පටන් ගත්තත් මේ කොහෙද දාන්නත් මෙන්න මේ මැදට එන එක තමයි මුලින්ම පුරවන්න පටන් ගන්නවා. නේද? ඇයි? එතන මෙතෙන්ටම ඔක්කොම ටික ලිව්වොත් ඒට අයිති ටික මෙතන හිස්තන්න දාන්න එකක් නැතිනවනේ. මුලින්ම තීරණය කරන්න ඕන ඉරට්ටේ සංඛ්‍යාවක් වන පහේ ගුණාකාර මොනවද තියෙන්නේ මේ දෙක අතරේ. එතන 20 සිට දක්වා කියපු හින්දා 30 අයිති නෑ කොහොමත් පහේ ගුණාකාරය එන්නේ 20යි 5යි. ඉරට්ට සංඛ්‍යා යනවා 20 22 24 26 28. ඈ? 5 එන්නේ නැහැ සර්. 5 එන්නේ නැහැ සර්. 25 නේ. 25. දෙක ලියවිලානේ. 25. හරිද? එතකොට මෙතනින් සමා එක දෙකටම අයිතියක් එන්නේ මෙන්න මේ දෙන්න මෙයා නේද? එහෙනම් එයා එනවා මැදට. ඊට පස්සේ B එකට ඉතුරු වෙන්නේ 25 විතරයි. එයා 25යි කියලා ලියනවා. ඒකේ අර ඔක්කොම ටික එන්න ඕන. 22 24 26 28. ඔය පාර එළියේ. සර්වච්ච කුලකේ. ඊට පස්සේ හරතුල අන්තිමව ලියන්නේ එළියේ. මේ ටිකට අයිති නැති මොන හරි තියනවද? 20 අයිති වෙලා තියෙනවා. 21. 22 තියෙනවා. 23. 24 ඇතුලේ තියෙනවා. 25 මෙතන තියෙනවා. 26. 26ක් තියෙනවා. 26 තියෙනවා. 27. 28 එකක් තියෙනවා. 29 නැහැ. තියෙනවා. 29 කොහෙද තියෙන්නේ? 30. 30 නැහැ කොහොමද? දක්වා කිව්වහම උඩක් තියෙන්නේ 20 සිට 30 දක්වා කියලානේ. 30 කොහොමත් අයිති වෙන්න බෑ. දක්වා කිව්වහම 30 අයිති නැහැ. නේද? සිට දක්වා. කෙනෙක් කෙනා අයිති අන්තිම එක්කෙනා අයිති නැහැ. දෙක කිව්වොත් තමයි අන්තිම එක්කෙනා අයිති වෙන්නේ. ශරි. නේද? ශරිනේ? ඔන්න ඔය විදිහට අපිට දෙන ආගයන් ටික දාන්න පුළුවන් වෙන්න ඕන කුලකයකට. කුලකයේ මේ හරියට ඔළුවේ තියනවා කියන අදහස් තමයි මම බලන්නේ. එන ඔක්කොම වැඩි ටිකක් ටක් ගාලා ලියා ගන්න හරි විදිහට හදා ගන්න. හරි. ඊළඟට අපි යනවා පුතේ මෙන්න මේ කුලකවල අවයව ගාන ලියන එකක් තියෙනවා. අවයව. මෙන්න මෙහෙම එකක්. හරිද? කුලකවල අවයව ලියනවා. අපි දැන් ඔය ලිව්වේ අවයව ගාන නෙමෙයිනේ. අවයවන ලිව්වේ ඇතුළේ තියෙච්ච. සමහරවිට මේ කුලක ලියලා දෙනවා අපිට අවයව ගාන ලියලා දෙනවා. අවයව ගාන. මෙන්න මෙහෙම. A B කියලා දෙනවා. මම කියන මේ අවයව ගාන තියෙන්නේ. මෙතන 4යි. මෙතන 5යි. මෙතන 8යි. මෙතන 9යි. ඒ කියලා හිතන්නකෝ මම ඉස්කෝලේ ක්‍රිකට් වලට කැමති කට්ටිය.
ක්‍රිකට් වලට කැමති කට්ටිය 10 වසරේ. හරි. B කියන්නේ වොලිබෝල් වලට කැමති කට්ටිය. වොලිබෝල් වලට කැමති කට්ටිය. සරත් චුකුල් කෙලියේ ඉන්නේ 10 වසරේ ළම. 10 එක පන්තියක් ගමු. 10 A1 ළම. මගේ පන්තියනේ. 10 A1 ළම. හරි. අම්පිරේ. දැන් මෙන්න මේකේ අපිට මේ පුරවල තියෙන අවයව ගාන. හොඳේ. අවයවයක් නෙමෙයි මේ තියෙන. 4 කියන්නේ මේක තුල තියෙන අවයව නෙමෙයි. අවයව ගාන. දැන් මම අහන උත්තරයක් NA කීයද? NA කීයද? 2යි 9යි. අන්න අවයව ගාන කියලා කිව්වට පස්සේ ආයෙ 9යි. 2යි වෙන්න බෑ. 9යි 9යි. ඔව් හරි. 9යි මම මේ අවයව ගාන ලිව්වේ. අවයව නෙමෙයි. දැන් ක්‍රිකට් සෙල්ලම් කරන 4 කියලා එකක් ඉන්න බෑනේ. ක්‍රිකට් වලට කැමති 4 දෙනෙක් ඉන්නවා. කියන දහස මෙතන තියෙන්නේ. මේකයි මේ දෙන්නෙක් කැපිච්චන 5 දෙනෙක් ඉන්නවා. 8 කියන්නේ මේ 8 දෙනෙක් ඉන්නවා මෙතන. 9 දෙනෙක් ඉන්නවා. අවයව ගාන මේ ලියලා තියෙනවා. හරිද? අවයව නෙමෙයි ලියලා තියෙන අවයව ගණන. ඉස්සෙල්ලා අපි ලිව්වේ අවයව. එහෙනම් එන්නේ කීයද? 4 එකතු කිරීම 5 9යි n p කීයද? 17යි 13යි. 8යි 5යි 8 එකතු කිරීම 5 13යි. ඔව් මේ තේරුම් නැත්නම් ආයෙ බලන්න NA කියන්නේ A කියන කුලකේ අවයව ගාන දැන් මේ තියෙන 4 දෙනෙක් ඉන්නවා ක්‍රිකට් වලට කැමති ක්‍රිකට් වල පමණක් කැමති 4 දෙනෙක් ඉන්නවා එතකොට මේ A කියන කුලකේ මෙන්න මේ රවුමනේ එතකොට ක්‍රිකට් වලට කැමති කට්ටිය කියලා 9ක් ඉන්නවා ඒ රවුම ඉන්න ඔක්කොම තමයි NA කියන්නේ මම හිතා දැන් තේරෙන්නේ නැති කියලා NB කියන්නේ B රවුම ඉන්න ඔක්කොම N A ඡේදන B 5යි. 5යි 5යි. එතකොට පහයි. n a මේලය b ගේ dash n a මේලය b ගේ dash 9යි. 9 9යි. a මේලය b කියන්නේ මේ රවුන්ඩ් එක එයාගෙන් පිට ඉන්නේ 9 a මේලය b ගේ dash n a ඡේදන b ගේ dash 17යි 4 එකතු කිරීම 8 එකතු කිරීම 9 ඡේදන b කියන්නේ මෙන්න මේ කෑල්ලෙන් පිට ඉන්න ඔක්කොම ටික 8යි 4යි 12යි 12යි 9යි 20 හරි ඔන්න ඔය විදිහට අපෙන් n කියලා දැම්මොත් පුතේ තියෙන්නේ අවයව ගාන අහන්නේ ඒකත් මේ දෙන විදිහ අනුව තමයි අපි දැන් ඉස්සෙල් එකේ අවයව ගාන ඇහුවොත් ඒකේ අවයව ඇහුවොත් ගණන් කරලා ලියන්න වෙන නේද දැන් මේකේ ඇහුවොත් na කියලා මේ ලියුවේ ගණන් කරලා 1 2 3 4 ඒ අවයව ලියපු හින්දා මෙතන ලියලා තියෙන්නේ අවයව නෙමෙයි අවයව ගාන තමයි කෙලිම මම ලියලා තියෙන්නේ මම කිව්වනේ පටන් ගන්නකොට මේ තියෙන්නේ අවයව ගාන නැත්තම් මෙතන ලියන්නේ ළමයිගේ නන්නේ ක්‍රිකට් කරවට කැමති ළමයිගේ නන් ටික වොලිබෝල් වලට කැමති ළමයිගේ නන් ටික එහෙම නෙමෙයි ලියලා තියෙන්නේ අගයක් 4 දෙනෙක් කියලා තමයි ලියලා තියෙන්නේ හරි ඔන්න ඔය විදිහට පුතේ තව ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන් ඡේදනයේ මේලය දාලා n අවයව ගන්න මෙන්න මෙතන මෙන්න මේ අපිට තියෙන පුතේ NA NB NA මේලය B NA ඡේදන B මෙන්න මේ හතර අතර සම්බන්ධතාවයක් අපිට තියෙන හොයන්න මේ පන්තියේ දෙනවා දැන් අපිට සම්බන්ධතාවයක් මේක අතර හොයන්න දැන් මේ අගයන් අතර සම්බන්ධතාවයක් තියෙන මොකක් හරි NA NB NA මේලය B NA ඡේදන B ඔතන තියෙන සම්බන්ධතාවයක් සූත්‍රයක් සමීකරණයක් ගොඩනගා ගන්න ඕනේ මේ ඉලක්කම් බැලුවම නම් ඔයාලට සම්බන්ධතාවයක් පේන එකක් නැහැ නේද මේ ඉලක්කම් බැලුවම නම් සම්බන්ධය මේලේ ලියලත් නැහැ මම සම්බන්ධතාවයක් ඉලක්කම් බැලුවට මෙතන මෙහෙම ඉලක්කම් බැලුවට පේන්නේ නැහැ මොකද මේ ඉලක්කම් අපි එකතු කරලානේ සම්බන්ධතාවය ඒ මේලේ විතෝන ලියලා බලමු පේනවද කියලා ඔයාලට 4 එකතු කිරීම 5 එකතු කිරීම 8 මේලේ බී. එතකොට 8යි 4යි 12යි 12යි 5යි 17. හරි. ඒත් මෙතන 9 13 5 17 මේ ඉලක්කම් හතර අතර සම්බන්ධතාවයක්
පේන්නේ නැහැ නේද? ඉලක්කම් වලින් බලනකොට පේන්නේ නැහැ අපිට ඇත්තට. මේ ඉලක්කම් අතර සම්බන්ධතාවයක් පේන්නේ නැහැ. හරිද? ඉතින් අපි මේ වුණාට මෙතන සම්බන්ධතාවයක් තියෙනවා. මේ හතර අතර සම්බන්ධතාවයක් තියෙනවා. දැන් යන්නේ මේ සම්බන්ධතාවය ගොඩනගන්න. හරිද? මම මේක ලියුවේ මෙහෙම ඉලක්කම් ටිකක් ගන්න පුළුවන් අපිට. මෙන්න මේ ඉලක්කම් අතර සම්බන්ධතාවයක් යම්කිසි තියෙනවා. නිකන් බැලුවොත් වලට පේනවද එහෙම එකක්? මේ එකතු කරපුවත් එක්ක 4 ධන 5 8 ධන 5 4 ධන 5 ධන 8 5 මොකක් හරි සම්බන්ධතාවයක් තියනවාද ඒක? මම නම් දන්න හින්දා පේනවා. ඔයාලට නම් පේන එකක් නෑ මේ ඉලක්කම් ලිව්වට සම්බන්ධතාවයක්. 8 4ක් එකතු කරාම 9යි. 9ට 4 එකතු නෑ නෑ එහෙම ඒක නෑ. එහෙම පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. හරි දැන් අපි යන්නේ ඒ සම්බන්ධතාවය ගොඩනගන්න. ඒ සම්බන්ධතාවය ගොඩනගන්න තමයි යන්නේ. හරිද? ලියා ගන්න ඕනද සර්? ඔක ලියා ගන්න ඕනේ. ඔක මම දුන්නේ වලට. ලියා ගන්න ඕනේ නෑ මම ඔක දුන්නේ වලට මේ එහෙම අගයන් ගන්න පුළුවන් කියන්නේ මේක අපි කොහොමද මේ විදිහ ගණන් හදනු ඉස්සරහට. එහෙනම් එතෙන්දී අපිට මේ වගේ උදාහරණ මම ගන්නවා. මම දුන්නේ මේ විදිහට අපිට අවයව දීලා දෙන්න පුළුවන්. දුන්නාට පස්සේ මෙන්න මෙහෙම මේ NA NB අතර පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. අවයව වල ඒක හොයාගන්න ඕන කියන අදහස එන්න. ඔයාලා නිකන් කල්පනා කරලා බලන්න මම විනාඩියක් දෙන්න නිකන් සම්බන්ධතාවයක් තියෙනවා. කල්පනා කරලා බලන්න. ඔයාලට පුළුවන් ද කියලා හොයාගන්න සම්බන්ධතාවයක් මොකක්ද? යම් කිසි සම්බන්ධතාවයක් වඩ පුළුවන් බලන්න ඔකට. සර් ඔයගොල්ලෝ යන්නද? එපා එපා. නෑනේ සම්බන්ධතාවයක් පේන වලට. පේන්නේ නැහැ සර්. පේන්නේ නෑනේ. එහෙම නෑ නේ සර්. එහෙම යන්නේ නෑනේ. පේන්නේ නැහැ සර්. බලමු. මම සම්බන්ධතාවයක් දෙන්නම්. බලන්න. අපිට දෙන්න. නෑ සර්. හරි. අපි බලමු පුතේ සම්බන්ධතාවයක්. ඔන්න බලන් ඉන්න. ඔය ගන්න යන්නේ කුලක දෙකේ අවයව අතර සම්බන්ධතාවයක් අපි ගන්න යන්නේ. හරිද? ඔව්. හැම එකට පහක විතර තමයි තියෙන්නේ. අපි බලමු මේක මොකද කොහොමද අපි එන්නේ කියලා සම්බන්ධතාවය. සූත්‍රයක් ගොඩනගා ගන්න යන්නේ. ඔන්න පේනව නේද ඔන්න අතර කුලක දෙකක් මම ඇදලා තිනවා. ඒක අපි ගමු A B කියලා. කුලක දෙක. ඒක දින අවයව ගමු N1 N2 N3 කියලා. එළියෙන් ගන්න අවයව N4 කියලා. ඒතර ඔගේ N1 කියලා එකක් තියෙනවා, N2 කියලා එකක් තියෙනවා, N3 කියලා එකක් තියෙනවා, N4 කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මම මුලින්ම කියනකොට කිව්වා රවුන්ඩ් දෙකක් ඇඳාම ස්පේස්. ඒ කියන්නේ හිස් තැන්. හතරයි තියෙන්නේ. ඔය හතර තුල තමයි ඔක්කොම තියෙන්නේ. නේද? ඔය හතර තුල තමයි ඔක්කොම තියෙන්නේ. එතකොට මට NA කියලා ගත්තොත් පුතේ ගන්න පුළුවන්. NA කියන්නේ N simple N1 ධන N2. simple N1 ධන N2. කියන්නේ මොකද්ද? මෙන්න මෙතන තියෙන අවයව ගාන ධන මේ දෙක එකතුවෙන් තමයි A හැදෙන්නේ. හරිනේ? A හැදෙන්නේ මේ දෙක එකතුවෙන්. හරිද? A හැදෙන්නේ දෙක එකතුවෙන්. ඊට පස්සේ B කියලා ගත්තොත් NB කියලා ගත්තොත් එන්නේ N2 ධන N3.
n2 ධන n3 මෙන්න මේ දෙක එකතු n2යි n3 එකතු වුනහම තමයි b කියන එක හැදෙන්නේ b කියන එක හැදෙන්නේ ඊට පස්සේ මම ගන්නවා n මේලය sorry n ඡේදන b ඡේදන b කියලා ගත්තොත් එන්නේ n2 මේ දෙන්න කැපෙන්නේ මෙන්න මෙතනින් හරිද n a ඡේදන b ඒක n2 ඊට පස්සේ මම ගන්නවා මේලය b n a මේලය b n1 ධන n2 ධන n3 n a මේලය b ගන්නවා n1 ධන n2 ධන n3 n1 ධන n2 ධන n3 මේලය කියන්නේ ඔන්න ඕකට හරිද දැන් මම සම්බන්ධතාවයක් ගන්න යනවා මෙන්න මෙහෙම එකක් මේ දෙකේ එකතුව na ධන nb මේ දෙකම එකතු කරනවා n1යි nb එකයි එකතු කරනවා එතකොට එකතු කරාම එනවා පුතේ මෙන්න මේ දෙක එකතු කරාම 1 ධන 2 ධන ආයි 2 ධන 3 يعني n1 ධන n2 ධන n2 ධන n3 n1 ධන n2 ධන n2 ධන n3 නේද මම ඒක පොඩ්ඩක් මේ ලියා ගන්නවා n1 මුලට ගන්නවා n2 ඊළඟට ගන්නවා n3 කියලා ගන්නවා n2 පොඩ්ඩක් අනිත් n2 පොඩ්ඩක් එහා පැත්තට දානවා ඒ ගත්තේ එහෙම ලියාගත්තේ මෙන්න මෙයා වෙතෙන්ට බස්ස ගන්න තියා ගන්න මෙන්න මෙයා වෙතෙන්ට දා ගන්න ඇයි එයා n1 ධන n2 ධන n3 නේ දැන් නම් සම්බන්ධතාවය පේන්න ඕන හරිද දැන් මෙතන මෙන්න මෙයා වෙනුවට මම ලියනවා na මේලය b කියලා මෙයා වෙනුවට ඒකම ලියා ගන්නවා n2 වෙනුවට මම ලියනවා n2 වෙනුවට මට ලියත හැම මෙන්න මෙයා ඡේදනය b ඔව් ඒ ඡේදනය b n2 වෙනුවට එහෙනම් ඔක්කොම ඔන්න සම්බන්ධතාවයක් එනවා එහෙනම් na ධන nb සමාන වෙනවා na මේලය b ධන na ඡේදන b ට එහෙනම් ඔන්න ඕක තමයි පුතේ මතක තියාගන්න ඕන සම්බන්ධතාවය මොකද්ද කුලකයක sorry වෙන රූප සටහන දක්වනවා කුලක දෙකක එකතුව සමාන වෙනවා ඒ කුලක දෙකේ ඡේදනයේ සහ මේලයේ එකතුවට මොකද්ද කුලක දෙකක එකතුව සමාන වෙනවා එම කුලක දෙකේ මේලයේ සහ ඡේදනයේ එකතුවට දැන් අපි ඕන්න දැන් ෂේප් එකේ ගිහින් බලමු අතන හරිද කියලා ඔය කියන එක දැන් යන් අපි ඉස්සෙල්ලා හදපු තැනට හරිද දැන් යන් හදපු තැනට දැන් මෙතන ලියලා බලමු a b එකතු කරනවා 9යි 13 එකතු කරනවා 9 ධන 13 එකතු කරනවා මේලය මේ 5යි ඡේදනය 17 මේලය 5යි ඡේදනය 17 9යි 13යි 21යි 22යි 22යි 17යි 22යි හරි නේද කියන එක හරි තමයි සම්බන්ධය එහෙනම් මොකද්ද na nb na ගේ අවයව ගාන ධන nb ගේ අවයව ගාන සමානයි na මේලය b ගේ අවයව ගාන එකතු කරනවා na ඡේදන b ගේ අවයව ගානට ඔන්න ඔක තමයි සම්බන්ධතාවය na ධන nb මතක තියාගන්න අමාරු නෑ ලේසියිනේ කුලක දෙකේ එකතුව සමාන වෙනවා ඡේදනයේ මේලය එකතුවට ඔය තමයි සම්බන්ධතාවය ඔය සම්බන්ධතාවයෙන් දැන් ගණන් හදන්න තියෙනවා අපිට ඔය සම්බන්ධතාවයෙන් ගණන් හදන්න තියෙනවා ඔය සම්බන්ධතාවේ අපි පොඩ්ඩක් ඔය සම්බන්ධතාවය තමයි සම්බන්ධතාවේ වෙනස් කරගන්න සමහර වෙලාවට ගණන් හදන්න උවමනා වුණාම na මේලය b ඇහුවොත් එයා උක්ත කරලා ලියා ගන්න. na ඡේදන b ඇහුවොත් එයා උක්ත කරලා ලියා ගන්න. ඒක තමන්ට ගැලපෙන විදිහට අපිට ඕන විදිහ අපි ඒක උක්ත කරලා ලියා ගන්න. මම එකක් උක්ත කරලා පෙන්නන්නම්. na මේලය b උක්ත කරලා පෙන්නන්න. හරිද? na මේලය b ඔන්න උක්ත කරලා පෙන්නවා. na මේලය b සමානයි na ධන nb ඍණ na ඡේදන b. na මේලය b සමානයි na ධන nb ඍණ na ඡේදන. ඒ කියන්නේ මොකද්ද මෙන්න මේ ධනෙ එක්කෙනා මම එහා පැත්තට අරන් ගියා. ඍණ කළා මම අරන් ගියා එහා පැත්තට. ඍණ කළා එහා පැත්තට අරන් ගියා. හරි. na මේලය b සමානයි na ධන nb ඍණ na ඡේදන b. හරිනේ? ඔව්. හරි. ඔන්න හොවෙන. මෙන්න මේක හොඳට ලියා ගන්න මතක් ආයෙ ලියනකොට බල බල ලියන්න මේක පොතේ ලියා ගන්න මේ සම්බන්ධතාවය පොතේ ලියා ගන්න කුලක දෙකක් අතර සම්බන්ධතාවය කියලා ලියා ගන්න මෙන්න මෙතන මෙන්න මෙයා තමයි අපි
මතක තියාගන්න ඕනේ. කුලක දෙක එකතුව සමානයි ඡේදනයේ සහ මේලයේ එකතුව කියන එක. එයාගෙන් අපිට ඕන එකක් හදාගන්න පුළුවන්. Tamanට හොයන්න ඕන එක උත්ත කරලා හදාගන්න. හොයන්න ඕන එක තියලා අනිත් එක නේ හැවතරන් යන්නේ. එච්චරයි තියෙන්නේ. හරි ලේසි. එන්නේ ඇහුවනම් මොකද කරන්නේ? එන්නේ හොයන්නේ ගුණම් ගානේ මොකද කරන්නේ? එන්නේ හොයන්නේ ගුණම් මෙයාව හැවතරන් යනවා. එයාව අරන් ගිහිල්ලා ලියන ඍණ NB කියන. එතකොට NA සමානයි NA මේලය B දන NH ඡේදන B ඍණ NB කියලා වෙනවා. NB ඇහුවනම් ඒ වරන් ගිහිල්ලා අඩු කිරීමක් කියලා දානවා. NA ඡේදන B ඇහුවනම් මෙයාව අරන් එනවා මේ පැත්තට. අඩු කිරීමක් දාලා ලියනවා. එතකොට Tamanට ගාන හොයන්න ඕනේ කෙනා එතනින් උත්තර කරලා ලියා ගන්න පුළුවන්. හරි. ඔක ලියන්න ගන්න. තේරුණාම කියන්නේ හරි සර්. නෑ සර්. නෑ තාම. ඉවරයි සර්. ඉවර ඇති දැන් නන්නේ. ඔච්චරලා ඕනේ නැහැ. ලස්සන ලියා ගන්න එක හොඳයි නේද? කතර ලියන්න එපා. තාම නෑ. තාම නෑනේ. අපි ඒකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් දාලා දාමු group එකට. ඉතල ලියන්න බැරි චාට් ලියත හැන්නේ. හරි. හරි. එකක් දැම්ම group එකට.
දැන් අපි මේක මේ කුලක දෙක කැපුණේව නොවුණොත් ඒ කියන්නේ වියුක්ත කුලක එනවත් මතක තියාගන්න වියුක්ත කුලක කැපිලක් නැහැ ඡේදනය වීමක් නැහැ මේ දෙන්නට ඡේදන අර මම උදාහරණයක් ගත්තේ 10 වසර ගැහැණු ළමයි ගැහැණු ළමයි නේද ගැහැණු ළමයි මේක ගන්නොත් පිරිමි ළමයි හරිද එතන එතන ඡේදනයක් නැහැ මම ඡේදනය වෙන්නේ නැති කුලක තියෙන පුළුවන් ඒ වගේම අපි කියන පුතේ වියුක්ත කුලක වියුක්තයි දෙන්නේ වියුක්ත කුලක ඒ වගේ මොකද වෙන්නේ මෙන්න මෙතන ඡේදනය බිඳුවක් වෙනවා නේද ඡේදනය බිඳුවක් වෙනවා එතන ටයිපින් පොඩි මිස්ටේක් එකක් තියෙන්නේ මේ අභිශූන්‍යයකට මේක ලියෙන්නේ නැහැ අභිශූන්‍යයි කියන්නේ අවයව නැහැ කියන එකනේ මේ නිකම් ඡේදන B අභිශූන්‍ය හරිද කියන්නේ මොකද්ද n a ඡේදන b බිඳුවයි ඒ කියන්නේ n a ඡේදන b නැහැ ඡේදනයක් නැහැ ඒ කියන්නේ n ඡේදන b අභිශූන්‍ය අවයව නැහැ නේද අවයව නැහැ එතකොට මොකද වෙන්නේ ওই සමීකරණය පොඩ්ඩක් වෙනස් වෙනවා ඡේදනය කෑල්ල අයින් කළා කුලක දෙකේ එකතුව සමාන වෙනවා මේලයට දැන් මෙතන ඡේදනයක් තිබුණානේ කුලක දෙකේ එකතුව සමාන වෙනවා මේලයට මෙයා නැති වෙනවා මෙයා නැති වෙලා යනවා එයා නැතිලා ගිහිල්ලා n a මේලය b කියන සමාන වෙනවා n a ධන n b ට විතරක් ඡේදනයක් නැති හන්දා ඉතින් ඔය කියන්න දෙයක් නැහැනේ බිඳුව ආදේශ කරා නම් හරියට එන්න නේද බිඳුව දැම්ම නම් හරි ඒ වුණාට අපි ඒකත් දැනගෙන ඉන්න කොහොමද හදිසියට එකපාර කලබලයට නැත්තම් ගානේ විභාගයට ඔහම ගානක් දුන්නාම මෙහෙම දුන්නොත් n a හා n b වියුක්ත කුලක වන අතර n a මෙච්චරයි n b මෙච්චරයි මේලය යවුවාම තට්ටු කළා සර් මේක ඡේදනයක් දීලා නැහනේ මේක ගන්න හදන්න බෑනේ කියන. ඒ රූපේ දෙන්නේ නැහනේ. වියුක්ත කුලකයේ කියලා විතරයි දෙන්නේ. ඒතර අහන සර් මේක ඡේදනයක් දීලා නැහනේ. ගන්න හදන්න බෑනේ කියන. එහෙනම් මේක මතක තියාගන්න. වියුක්ත කුලකයක් කියලා කිව්වොත් කුලක දෙකක් ඡේදනයක් නැහැ. ඒතර මේලය හොයන්න කිව්වොත් කුලක දෙක එකතු කරාම උත්තරේ ලැබෙනවා. මේකත් ලියා ගන්න පොතේ. මේකත් රූපේ ඇඳලා ලියා ගන්න. වියුක්ත කුලක කියලා ලියා ගන්න. බීමි ගහන ලියන්න යන්න එපා. උදාහරණයක් මම නිකන් කිව්වේ. ඔලියා. හරි සර්. හරි සර්. හරි ඉවරයි දැන් ඉතින් නෑ සර්.
මෙසේජ් එකක් දාලා තියෙනවා. හරි කියලා. නෝට් ඔක්කොම ටික ගෲප් එකට දාලා දීලා ලියාගෙන බැරි එකක් ඉන්නවා. කට්ට සමහර කට්ට ඩිස්කන්ට් වෙනවලු. ඒ ඔක්කොටම ගෲප් ටිකට දැම්මා. ගෲප් එකට දැම්මා. ස්ක්‍රීන්ෂොට් ගහලා තියා ගන්න. මොකද සමහරලාට මේ මෙතන දැන් 60 වුණා, ආයි 52 වුණා, කට්ටන යන කට්ටිය ඉන්නවා හිතන්න. එයාලට බලා ගන්න මම ස්ක්‍රීන්ෂොට් එක දැම්මා ගෲප් එකට ඒක ලියා ගන්න. නෝට් එක. නැත්නම් අන්තිමට මම තව ඔයාලගේ ළමෙක්ගෙන් නෝට් එකක් ගන්න දාන්නම් ගෲප් එකට. ඒතර ඔක්කොම එකට තියෙනවා. බලාගෙන ලියන්න පුළුවන් වෙයි. කොහොමද නෝට් එක කම්ප්ලීට් කරන් තියාගන්න. මතක තියාගන්න මේ යන විදිය කොහොම කවද ඉවර වෙයිද කියන්න බෑ. මේ විදියට 11 වසර විභාග ලියන කම යන්න වෙන්නත් පුළුවන්. මේ විදියට කෙලින් 11 වසර දැන් ඔයාලට කිසිම 10 වසර දැන් ඉන්නේ 11 ළමයින්ට කිසිම මේ බයක් නෑ ඔලුව ගැන. ඇයි? එලට ඔලුවට අපි ඉස්කෝලේ හිටිනම් පොඩ්ඩක් හරි බය වෙනවා. තව ටික කාලයයි තව ටික කාලයක මතක් කරත් දැන් ඉන්න කට්ටිය තාම එහෙම ලොකු බයක් ඇවිල්ලා නෑ. ඔයාලටත් ඒක තමයි පුතේ වෙන්නේ. ආතල් එක දෙටලා ඉන්න මේ ඔය ඔන්ලයින් එකක් කරන් ඔය දෙටලා රවුමක් ගිහලා රුංගලයක් යවගෙන ඉන්නවා. ඔයාලා දන්නේම නැතුව ඒවි හොඳේ. එහෙනම් බස් එළියට හැක්. ඕව මොනවද තව කල් දිනවා. එහෙම නෑ. කුලක වලිනුත් තේරෙම ලකුණු 10 ගණක් ඔයල් වලට. කුලක කියන්නේ ලකුණු 10 ගන්න. ඔයල් පේපරේ ලකුණු 10 ගන්න. 10 කොට දාගන්න බෑ කියන්නේ 11 ඉවරයි. ඉවරයි කියලා හිතනවා මම ඇති වෙලාව. ඉවරයි සර්. ඔව්. මගේ තෝරන ෂොට් එකක් දාන්නම්. ඉවරයි ඉවරයිනේ. ඉවරයි සර්. හරි සර්. දයි හරි ඕකෙත් මම ෆොටෝ එකක් දැම්මා ගෲප් එකට. ඒකෙන් බලලා ලියන්නත් පුළුවන් ලියන්න බැරිච කට්ටියට. කියන්න කලින් අපි ගණන් ටිකක් හදමු. අපි ගණන් හදලා දැනට ගණන් ටිකක් හදමු අපි. මෙන්න මෙහෙම. ඔකේ ගණන් දෙන්න පුළුවන් පුතේ මම එක ගණනක් දෙන්නම් මෙන්න මෙහෙම දෙනවා. NA සමානයි 10යි NB සමානයි 12යි NA ඡේදන B සමානයි NA ඡේදන B සමානයි 5යි. අපෙන් අහනවා නම් NA මේලය B සොයන්න. NA මේලය B සොයන්න. නම් NA මේලය B සොයන්න. අපි එතෙන්ට යනවා. අපි මුලින්ම සම්බන්ධතාවය ලියනවා. මොකද සම්බන්ධතාවයේ NA ධන NB සමානයි NA මේලය B ධන NA ඡේදන B දෙකම එක ලියමු. NA මේලය B ධන NA ඡේදන B. හරිද? එතන ආදේශ කරනවා. ඕනනම් මෙයා උත්තර කරලා පටන් ගන්නත් පුළුවන්. අපි අහපු හින්දා මෙයානේ අහන්නේ. එයාව තනි කළ මෙයා මේ පැත්තට ගෙනල්ලා පටන් ගන්නත් පුළුවන්. ආදේශ ගන්නත් පුළුවන්. මම ඉතින් මෙහෙම ආදේශ කරනවා ලේසි වගේ හිතනවා. NA 10යි NB 12යි. මෙයා දන්නේ නැහැ. NA මේලේ B තමයි අහන්නේ. මෙයා 5යි. 22යි NA මේලය B ධන 5 මේ පැත්තට නෝ ඍණ 5ක් වෙලා. ඒතර 22 අඩු කිරීම 5. ඒතර 22 න් 5ක් ගියාම කීයද? 22 න් 5ක් ගියාම 17යි. එහෙනම් NA මේලය B එහෙනම් NA මේලය B කීයද? 17යි. NA මේලය B 17. හරිනේ. ඔන්න ඔය විදිහට අපිට ওই 3 4 මාරු කර කර අහන්න පුළුවන් මේක නම් මේක කීයද නේද? ඔකෙන් ගණන් හදන්න පුළුවන්. උදාහරණ කියලා මේක ලියා ගන්න. මේ යන උදාහරණ කියලා.
උදාහරණ example ඉවරයිද? යාතද නැහැ. හරි හෙමින් ලියන්න නේද අනිත් ළමයිත් ලියනවනේ ළමයි ඔක්කොම සමව සලකන්න බෑනේ මම පොඩි ප්‍රශ්නයක් අහන්න ඔක ලියන අතර කල්පනා කරන්න ළමයින්ට සමානවද සලකන්න ඕන නැත්නම් අනිත් එක සුදුසු විදිහට එක එක්කෙනාට සමානව සලකන්න ඕන එක එක්කෙනාට ගැළපෙන විදිහට සලකන්න ඕන සුදුසු විදිහට ඔයාලා හිතන්නේ මොකක්ද සමානව. සමාන සුදුසු විදිහට කියලා ටික දෙනෙක් කියනවා නේද උගන්නන කොටස ඒක ඔව් අනිත් වෙලාවට සමාන අනිත් වෙලාවට සමාන. අනිත් වෙලාවට සමාන සමාන හරි ඔයාලගේ අදහසනේ මම නිකන් දැනගන්න කතා කරේ ඒක ඔක මෙහෙම එකක් කියන හැබැයි සමානව නෙමෙයි ඇත්තට මගේ අයිඩියා එක සුදුසු විදිහට සමානව සලකනවා කියන එක දැන් හිතන්නකො ඔන්න සමානව සලකනවා කියන එක පොඩි වෙනසක් තියෙනවා නේද උදාහරණයක් ගත්තොත් දැන් අර ඉගෙනීම අර එක්කෙනෙක් උගන්වනකොට කියලා උගන්වනකොට සමහර කට්ටියට පොඩ්ඩක් හෙමින් කියා දෙන්න ඕන සමහර කට්ටියට හෙමින් කියා දෙන්න දෙන ටක් ගාලා කියා දුන්නාම ටක් ගාලා තේරෙනවා එතකොට එර හෙමින් කියා දෙන එක්කෙනාට අර හොඳට තේරෙන එක දෙන්නම එකම විදිහට කියා දුනොත් අසාධාරණයි නේද ඒතර සුදුසු විදිහට ගැළපෙන විදිහට නේද දෙන්නට යන්න ඕන දෙකම හරි මම නිකන් හිතන්නේ අර විදිහට සුදුසු විදිහට නේද සර් මං කිව්වේ සුදුසු විදියට කියලා. ඒක වැරදිලු සමානව සලකන්න ඕන නැත්නම් අනිත් ඒවා පවුල් නෑ එක එක ළමයින්ට එක එක විදිහට සලකන්න ඕන මගේ අයිඩියා එක එක මම දන්නේ අනිත් අය සුදුසු විදිහට ගැලපෙන විදිහට හරි සර්. හරි ඉවරයි නේ හරි නෑ සර් තා චුට්ටක් තියෙනවා බර කයියට වුණා. ලියන අයිකට වුණා හරි සර් හරි. හරි නේද එහෙනම් පෙරලන්න page number 190 පිටු අංක 190 ඒ වෙනවා 18යි 3 අභ්‍යාස ගණන් 4ක් ඔය විදිහ හදාගන්න බැරි ළමෙක් කියනවා නම් කියන්න මම තව උදාහරණයක් කරන්නම් මේ සමීකරණ මේ සූත්‍රය 190 මගේ පොතේ එහෙමක් තියෙනවනේ මම මේ වෙන පොතක් මොකද 185 මගේ පොත එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් එහෙනම් ඔයාලා පෙන්නන කුලක පාඩමේ පළවෙනි තුන්වෙනි අභ්‍යාසය කුලක පාඩමේ තුන්වෙනි අභ්‍යාසය පෙරලා මගේ පොත 18යි 3 අභ්‍යාසෙද? ඔව් 18යි 3 අභ්‍යාසය මගේ කියනයි මගේ තියෙන 190 වෙනි 184 පිටුව. 184 පිටුවලු කොහොමද කරන්න ඕනද සර්? අන්න ඒකේ තියෙනවා ගණන් හතරක් බලන්න NA සමානයි 35යි NB සමානයි 24යි එහෙමයක් තියෙනනේ මම පේන දාන්නම් වලට මගේ එකේ පේන විදිහට මගේ තියෙන 190 වෙනි පිටුවේ ආන්නේ ගණන් හතර ඔය මං හදපු විදිහට හදන්නේ ප්‍රශ්න ලියන්න ඕනේ. ප්‍රශ්න ලියන්න ඕනේ අංගය හරියට දාන්න අංගය හරියට දාලා මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ ගණන් හතර 1යි 2යි 3යි 4 ඔය දැන් මං හදපු සූත්‍රේ දාන්න තියෙන්නේ එන්නේ يعني කුලක දෙක එකතුව සමානයි ඡේදනය සහ මේලේ එකතුවට කියන එක දාලා ආදේශ කරන් ගැලපෙන එකට මේ ආදේශ කරන් ගැලපෙන නොදන්න එක තියෙනවා නොදන්න එක හොයද හැක් එතකොට ආදේශ කරන් නොදන්න එක හොයන්න මේවා නොදන්නේ ඒවා දීලා තියෙන තුනක් මේ හතර මේ හතර අහන්නේ
එහෙනම් ටක් ගාලා හදන්න. හදලා මට ෆොටෝ එකක් දාන්න. අනිත් කට්ටිය මට ෆොටෝ එකක් දාන්න ඕනේ නැහැ. ටයිප් කර දෙහන්නේ. එකට උත්තරේ එක අංග දාන්න ඕනේ නැහැ. බලන්නගේ උත්තරේ 8යි නම් 8. 8 කමාවක් එහෙම දාලා උත්තර ටික මැසේජ් එකක් දාලා දෙහන්නේ. මේක මැසේජ් එකක් දාන්න. ටයිප් කරන්න බෑනේ. අනාගතේ ඔයාලට සුබදායි ආරංචියක් කියන්න තියෙනවා. මේ ඩේටා කැපෙන්නේ නැතුව ක්ලාස් වලට සහභාගී වීමේ හැකියාවක් තව සති දෙකකින් විතර සති දෙකකින් තුනකින් විතර උදා වෙන්න මම කියලා සුබදායි ආරංචියක් තියෙනවා. ඊයේ තමයි ඒ ආරංචිය හරියටම කන්ෆර්ම් වුණේ. තව සති දෙකකින් විතර ඒ දේ වේවි. හැබැයි මේ විදිහට නෙමෙයි සහභාගී වෙන්නේ. ගොඩක් වෙලාවට මම ඔයාලට ලබන සතිය වගේ ඒ ක්‍රමයේ කියන්නම්. ඔයාලා පොඩ්ඩක් රෙඩි වෙලා ඉන්න ඒ ක්‍රමයට යන්න. එතකොට ඔයාලට ෆ්‍රී යන්න පුළුවන්. ඩේටා කැපෙන්නේ නැහැ. ක්ලාස් වලට විතරද සර්? ඔව් ඔව් උඹලගේ මේ වෙනම ඩවුන්ලෝඩ් කරනකොට ඒවට දෙන්නේ නැහැ. මං ක්ලාස් එකට අපේ ක්ලාස් එකට සහභාගී වෙනවා. ඉස්කෝලේ ක්ලාස් එකට සහභාගී වෙනකොට ඉස්කෝලෙන් කරන ක්ලාස් වලට සහභාගී වෙනකොට ඈ PDF ටික PDF වලට ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න ගන්න. ඇයි WhatsApp එකට කැපේ. මේ ක්ලාස් එකට අපි දැන් මේ ඔන්ලයින් Zoom සහභාගී වෙන්න වල 160 භාග ගෙවනවනේ. ඒකත් ගෙවන්න ඕනේ එකක් නැහැ. අනාගතේ තව දෙකකින් විතර. 550ක් ගෙවනවා. 500 ගණක් ගෙවනවනේ. ඒක ඉතුරු කරන්න පුළුවන් වෙයි. බලමු. ටික සද්දයක් ඉවසනකො සද්දයක් යනකොට පුළුවන් වෙයි. මම හරියටම කන්ෆර්ම් කරලා කියන්න සද්දේ කියලා අපේ සතියේ ඊට පස්සේ. එනකොට කන්ෆර්ම් වෙයි. 21 වෙනිදාන් පස්සේ 11 වෙනිදාට ආයි පැකේජ් එක දාන්නේ. එහෙම දාන්න වෙනවනේ. 21 වෙනිදාන් පස්සේ තමයි මේ කියන්න වෙන්නේ හරියට. මේක කරන් තේරෙන්නේ තේරෙන්නේ මං හිටියේ නෑ කට්ටුණා. කට්ටු නැහැ කිව්වනේ. හරි කට් වෙච්ච ළමයින්ට ඕන මම තව එකපාරක් කියා දෙන්නම් බලන්න මේ පළවෙනි ගාන කියා දෙන්න. ඕලක් කියලා කට්ටුන බලන්න. එහෙම මොකටද කෝල් ආන්සර් කරේ. හරි පළවෙනි ගාන කියා දෙන්න. පළවෙනි ගාන මම කියා දෙන්නම්. කට් වෙච්ච ළමයින්ට තේරුම් නැති ළමයින්ට පළවෙනි ගාන. 48යි 48යි ආයෙ පළවෙනි ගානට. ඔන්නයි බලමු. හරි. අපි බලමු ළමයින්ට 48යි. 48යි. 48යිද? හා. ඔව් සර් 48 තමයි. හොඳයි 48යිලු අපි අනිත් අයට තේරෙන්න හදමු පොඩ්ඩක් ගාන අහන් ඉන්න පුතේ. දැන් අහන් ඉන්න මෙන්න මේක තේරුම් නැති කට්ටිය. මේ ගාන තේරුම් නැති කට්ටිය හදාගන්න බැරි වෙච්ච කට්ටිය පොඩ්ඩක් අහන් ඉන්න වෙන්න ගාන. මෙන්න මේක ගාන. NA සමානයි 35යිලු NB 24යිලු. 38. හරි. NA 25යිලු B 24යිලු ඡේදන 11යිලු මේලේ අහන්න. හරි. අපි ලියමු සම්බන්ධතාවය අපි ලියමු. අපි දන්න සම්බන්ධතාවය තමයි පුතේ කුලක දෙකේ එකතුව. ඒ කියන්නේ NA ධන NB. මේ කුලක දෙකේ NA ධන NB නේ. සමාන වෙනවා ඒ කුලක දෙකේ ඡේදනය සහ මේලයේ එකතුවට. ඡේදනය සහ මේලයේ එකතුව. කුලක දෙකේ එකතුව සමානයි ඡේදනය සහ මේලයේ එකතුවට. එහෙනම් ඊට පස්සේ ආදේශ කරනවා. NA 35යි. එහෙනම් NA යටින් 35යි කියලා ලිව්වා. NB 24යි. එහෙනම් එතන NB යටින් 24යි කියලා ලිව්වා. NA ඡේදන B සමානයි 11යි. එහෙනම් එතන යටින් 11යි කියලා ලිව්වා. NA මේලේ B දන්නේ නැහැ. දන්නේ නැති එක්කෙනා ඒ විදිහටම ලිව්වා. එයා දන්නේ නැහනේ. ඊට පස්සේ එකතු කරනවා මේ දෙන්න 5යි 4යි 9යි 3යි 2යි 5යි 4යි 9යි 3යි 2යි 5යි 59 සමානයි 11 ධන NA ඡේද A මේලය B. දැන් ඊට පස්සේ මේ ධන 11 තියෙන්නේ මේ පැත්තට යනවා ඍණ 11ක් වෙලා. එහෙනම් 59 අඩු කිරීම 11 සමානයි NA මේලය B. 59 11ක් ගියාම 48යි. එහෙනම් උත්තරේ NA මේලය B සමානයි 48යි. එන්න තව ගානක් කියා දුන්නා. ඒ කියන්නේ පුතේ හරි ලේසි. මේ තීන්න සම්බන්ධතාවය ලියා ගන්නෝ කුලක AB නොවෙන්න පුළුවන්. XY ඕනයක් දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒ දෙන්නට ගැලපෙන එක ආදේශ කරන පල්ලෙහායි. නොදන්න එක්කෙනා විතරක් ඒ විදිහට ලියා ගන්න.
අන්තිමට යාව තියලා අනිත් එක්කෙනා අරන් යනවා එහා පැත්තට. එකතු කරලා. ඔච්චර. දෙකක් අනිවාර්යෙන් දෙකක් දන්නවනේ. මේ දෙක එකතු කරනවා. දන්න එක්කෙනාව තියලා අනිත් එක්කෙනා එහා පැත්තට අරන් යනවා. කියන්න බෑ මුලි. අන්න උත්තරේ. එන්න එහෙම එන්නේ NA දන NB NA වෙනකොට 35 දැම්මා NB වෙනකොට 24 දැම්මා ඡේදනයට 11 තියෙන්නේ මේකේ ඒක 11 දිශ කරා 11 තියෙන්නේ මේ ලේ දන්නේ නැහැ එයා හැම ලිව්වා ඊට පස්සේ NA දන NB එනවා 35 24 එකතු වුණා 59 මෙතන 11 දන NA මේ ලේ B දැන් මෙයානේ දන්නේ එයානේ හොයන්න නොදන්නේ එක්කෙනා මෙයාව අරන් එනවා මේ පැත්තට දන එක්කෙනා හැම පැත්තට රින වෙලා 59 රින 11 48 අපිට ගානක් කියලා තියෙනවා ළමෙක්. මෙන්න මේක හදන්න කියලා. කවුද ඉෂිනි බලා ගන්න පොඩ්ඩක් පුතේ මේක. අනිත් අයත් බලා ගන්න මේ අභ්‍යාසයක් ගණක් අමාරු ගණක් තිබුණලු 18 එක අභ්‍යාසෙ මෙන්න මෙහෙම එකක්. y සමානයි x අවයවයක් z ඩොට් දෙකක් x වර්ගය සමානයි 4 මම ඊයේ කිව්වා මෙහෙම එකක් ආවොත් මේ තියෙන x ගැන හඳුන්වපු එක මේක x වල උත්තරේ නිකිලියක් වෙන්න ඕන මෙන්න මෙතන සමීකරණයක් තියෙනවා විසඳන්න කියලා මේ වගේ සමීකරණ විසඳන ආකාර ක්‍රම දෙකක් කියා දුන්නා මම සමීකරණ පාඩමේ එකක් x වර්ගය ධන 4 මෙහෙට ගෙනහම ඍණ 4යි සමානයි 0යි ඊතර වර්ගයක් ලියනවා මෙතන ඍණ 4 ලියත 2 වර්ගය කියලා සමානයි 0යි ඊට පස්සේ සාධක කරනවා x ඍණ 2 x ධන 2 කියලා. මතකයි වර්ග දෙක අන්තරයක් තියෙන්නේ. ඒක සාධක කරන්න පුළුවන් x ඍණ 2 x ධන 2 කියලා සමානයි 0යි. ඒතර අපිට එනවා අපි අර සාධක මේ සමීකරණ පාඩමේදී කිව්වා සංඛ්‍යා ප්‍රකාශන දෙක ගුණිතය බිඳුවක් වෙන්න නම් ප්‍රකාශන දෙකෙන් එකක් බිඳුව වෙන්න ඕන. ඒ කියන්නේ x ඍණ 2 සමානයි 0 හෝ x ධන 2 සමානයි 0 විය යුතුයි. අනිවාර්යෙන් දෙකෙන් එකක් බිඳුව වෙන්න ඕන. හෝ එන්නේ අනිවාර්යෙන්. හෝ මේ දෙකෙන් එකක් බිඳුව වෙන්න ඕන. මෙතන ඍණ 2 ඍණ එහා පැත්තට ගියාම ධන 2 වෙනවා x සමානයි ධන 2 හෝ x සමානයි ඍණ 2 වේ. එතන උත්තරේ x සමානයි 2යි ඍණ 2යි. ඒ කියන්නේ y ට එන කුලකයේ අගයන් 2 2 සහ ඍණ 2. මම හිතන්නේ ඒක තමයි අහලා තියෙන්නේ. වෙන රූප සටහන දක්වන්න තියෙන්නේ. ඒ කියන්නේ y කියලා ගත්තා. ඉතරයක් ගැහුවා 2යි ඍණ 2. අනෝද උත්තර. ඔන්න එක්කෙනෙක් උත්තරේ දාලා දෙනවා. පළවෙනි එකට 48ලු, දෙවෙනි එකට 234ලු, 223ලු, තුන්වෙනි එකට 15ලු, හතරවෙනි එකට බිඳුවලු. ලුලු. දෙවනි එකට සර් 18යි. 18. මේ නෑ. එහෙනම් 18යිනේ. ඔව් 18යි සර්. ඒක කෙනාගේ වැරදි. අපි බලමු. උත්තර ටික දැන් අනිත් පැත්ත තාම හදලා තව විනාඩි අනිත් දෙකක් ඒවා හරි. තව විනාඩි දෙකක් විතර දෙන්නම්. මලිති දාලා යමකෝ දාන්නේ මලිත් දාලා තිනවා 48යි 18යි 15යි බිඳුව. ශමෝදි දාලා තිනවා 48යි 18යි 15යි බිඳුව. ආයෙ එක හරියට. ඔක්කොම වෙලා තියෙන එක. 48යි 10යි බිඳුව. මහේෂ බලන්නේ 200 ගණක් ආයේ කොහොමද කියලා? සර් ටයිප් කරපු එක නෙමෙයි වැදිලා තියෙන්නේ. ටයිපින් මිස්ටේක් එකක්. ඕවා වෙනවා. අපිටත් වෙනස් වෙන වෙනවා ටයිපින් මිස්ටේක් ඕන තරම් වෙනවා අපිට. රණීදු දාලා තියෙනවා 48 18 15 බිඳුව. හරි ඒ ටික තමයි උත්තරයට ආවේ. බලන්න මට කියන්න 48 18 ඔව් 48 18 15 බිඳුව. ඔය ටික අරෙන්න වෙන උත්තර ආපු කට්ටිය ඉන්නවා. 48 18 15 බිඳුව. පළවෙනි එකට උත්තරය 48 හදලා පෙන්නුවා අපි. ඒක හරි. දෙවෙනි එකට 18. ආපු නැති අය ඉන්නවනම් කියන්න මට හදන්න. තව විනාඩියක් දෙන්න අනිතර හදන්න. මැසේජ් එකක් දාන්න අපිට ටිකක් ඉන්නවා.
ලක්ෂිත් දාලා තියෙනනේ උත්තරේ ඔයාලා. හරි. මට ලස්සන ලියපෙකනේ WhatsApp එකේ ෆොටෝ එකක් දාන්න අනිත් පැත්තට නෝ ලක්ෂි වල ෆොටෝ එක දාන්නකෝ ෆොටෝ එක හරවලා දාන්නකෝ මට අනිත් යාළුවන්ට පෙන්නන්න පුළුවන් එක ලක්ෂියගේ ෆොටෝ එක අනිත් පැත්ත හරවලා තියෙන මට හරව ගන්න බෑ එක්කෙල් ඉන්න විදිහට පෙන්න දෙයක් විතර මට සස්මිතා දාලා දෙනනේ හරියට සස්මිතාගේ පෙන්නන්න අපි හැදුව ලස්සනට ලිව්වේ නැහැ. ඒක තමයි අපි හැදුව ලස්සනට ලියනවා ලස්සනට අපි මොනවා කරත් පුතේ මොකද්ද වෙන්න ඕන ලස්සන තියෙනවා ලස්සන හැමදේම මිනිස්සු හොයන්නේ මොකද්ද ඉක්මනට හදුවා. ඔව් නෑ හොඳයි ඉක්මනට හදන්නත් ඕන අපි ලස්සනත් බලාපොරොත්තු වෙනවා මනස ලස්සන දෙකම බලාපොරොත්තු වෙනවා හරි මෙන්න ගාන මේක පේනෝනේ NA සමාන 35 ගාන අපි එක හැදුවා බෝඩ් එකේ දෙවෙනි ගාන NX සමාන 16යි ඡේදනය 5යි මේලය 29යි නම් y අහන්නේ දැන් මෙන්න මේ ළමයා කරලා තියෙනවා බලන්න NX 16 ආදේශ කරා NY ආදේශ කරන් දන් දෙයක් නැහැ ඒක නිකම්ම ලිව්වා ඡේදනයට 5 ආදේශ කරා මේලයට 19 29 ආදේශ කරා දැන් 29යි 5යි 34යි මේ පැත්තේ තීත ජන 16 එහා පැත්තට ඍණ 16ක් කරලා අරන් ගියා දැන් 34න් 16ක් අඩු කරාම 18 හරි නේද අපි යන් ඉපාර ඊළඟ ප්‍රශ්නෙට මේක NP සමාන 70යි NQ සමාන 55යි N මේලය B සමානයි 110ද කොහෙද තියෙන්නේ 110යි ඡේදනය අහන්න එහෙනම් අපි ආදේශ කරනවා NP කෙලිම යටින් 70 ලිව්වා NQ ට 55 ලිව්වා N මේලය Q ට 110 ආදේශ කරා ඡේදනය දන්නේ නැහැ ඒක හැම ලිව්වා එහෙනම් ධන 110 හැබැයි ඍණ 110ක් කළා අරන් ගියා එතන උත්තරේ 15යි කොහොම මේක අන්තිම එක බිංදුව ආපු එක මෙතන තියෙනනේ බිංදුව ආපු එක ඊළඟට ඒත් එකම එකපාර දුන්නා. හරි ඊළඟට තියෙනවා NA සමානයි 19යි NB සමානයි 16යි N මේලය B සමානයි 35යි කියලා එකක් තියෙනවා ඒකෙත් ඔන්න ආදේශ කරපේක තියෙනවා බලා ගන්න ඔයාලා අද උත්තරේ තියෙනවා ඒක ඇවිල්ලා තියෙනවා අන්තිමට ධන 35 ඍණ 35යි කැපිලා ගිහලා බිංදුවයි කියලා මං හිතන්නේ ඔක්කොම ළමයි ටික හදා ගන්න ඇති නේද ඒකේ විශේෂත්වය තේරෙන්නේ නැහැ ලියා. අන්න එක තමයි දැන් මං අහන්න හදපු ප්‍රශ්නේ කියන්න බලන්න අනිත් තරත් ඇහෙන්න විශේෂත්වය තේරුම් ගත්ත ළමයි මම කිව්වා මොකක්ද ඈ ඡේදනය වෙලා නැහැ. අන්න හොඳ උත්තරයක් ආවා වියුක්ත කුලකයක් කියලා කිව්වා කවුරු හරි good very good නේද මම කිව්වා ඡේදනය වෙලා නැති කුලකවලට නමක් කිව්වා යුක්ත කුලකවල ඡේදනය වෙන්නේ නැහැ කිව්වා. ඒතර වියුක්ත කියලා යුක්ත කුලක කියලා දුන්නොත් අපිට ගන්න පුළුවන් බිංදුවයි කියලා. අපිට ඒ කියන්නේ අර දැන් පොඩ්ඩක් අපි ඡේදනය වෙලා නැහැ. ඔව් ඡේදනය වෙලා නැත්තම් අපිට කියන්න පුළුවන් මොනවද විශේෂත්වය? ඒ කුලක දෙක වියුක්ත කුලක වේ. ඡේදනය වෙලා නැහැ එක වියුක්ත කුල. අන්න හරි. එහෙම ලියන්න පුළුවන්. ඡේදනය නොවේ එම කුලක දෙක වියුක්ත කුලක වේ. විශේෂ තමයි එම කුලක දෙක වියුක්ත කුලක වේ කියන එක. අර ජ්‍යාමිතිය වගේ තමයි. ඡේදනය නොවේ නම් වියුක්ත කුලක කියලා ගන්න පුළුවන්. වියුක්ත කුලක නම් ඡේදනය නොවේ කියලා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට ගන්න පුළුවන්. නේද? ඒක දෙපැත්තටම පොදුයි. දැන් අහලා තියෙන්නේ බිංදුව වෙනවා කියන්නේ ඡේදනයක් නැහැ. ඒ කියන්නේ වියුක්ත කුලක වේ කියලා ලියලා තියන්න. වියුක්ත කුලක. හොඳයි. very good. දැන් මං හිතනවා ඔය ළමයි දැන් අපි යනවා පුතේ කුලකවල ප්‍රදේශ අඳුන ගන්න කුලකවල ප්‍රදේශ අඳුන ගන්න හරිද දැන් බලා ගන්න බෝඩ් එක දිහා වෙනවත්තලා ලිය කට්ටිය අතහැරලා කවුන්ට් දෙකක් ඇඳහම කුලකයක් සර්වත්‍ර කුලකයක් ඇඳලා දැම්මට පස්සේ ප්‍රදේශ 4කට වෙන් වෙනවා අන්න ඒ ප්‍රදේශ 4ට දෙන්න පුළුවන් නම් ප්‍රදේශ 4 ගැන පොඩි විස්තරයක් අපි දැනගන්න ඕන. ඊළඟ ටික ඉගෙන ගන්න. ඊළඟ ගණන් ටික හදන්න මෙන්න මේක හරියට දැනගන්න ඕන. දැන් ඔයාලගෙන් මම අහනවා. මේ කුලකය A, මේ කුලකය B මෙන්න මේ simple A ගැන අහුවොත් වචනයෙන් විස්තර කරන්න කිව්වොත් simple A කියන්නේ කවුද?
සිම්පල් A කියන අවයව ගාන අයිති වෙන්නේ කාටද? මොකද්ද මේ කියලා ඇහුවොත් කොහොමද ඔයාලා කියන්නේ? සිම්පල් A ගැන ඇහුවොත් කොහොමද කියන්නේ? ඒට පමණක් ඒට පමණක් අයිති. ඔව් A කියන රවුමට විතරක් අයිති. මම අපි දැකලා නෙමෙයි කිව්වේනේ. ඉතලානේ කිව්වේ. මෙන්න මේ සිම්පල් A කියන එක්කෙනා අයිති Aට විතරයි. අනිත් කාටවත් අයිති නෑ. B රවුමට අයිති නෑ. එහෙනම් අපිට Aට ලියත හැක් Aට පමණක් අයිති. Aට පමණක් අයිති. ඒ විදිහට ගත්තොත් C ට කියන්න පුළුවන් අය කියන්නේ. බීට පමණක්යි ඊට පමණක්යි. එහෙනම් B ට කියන්න පුළුවන් එක. ඒට හා බීට අයිති. අන්තිමට Aට හා Bට දෙකටම අයිති. Aට හා Bට දෙකටම අයිති නේද? Aට හා Bට දෙකටම අයිති. Aට හා Bට අයිති. C කියන්නේ Bට පමණක් අයිති. Dට මෙන්න මෙයාට හතරක් තියෙනවා Dට. ඒටයි බීටයි අයිති නොවන බීටයි නොවන අයිති නොවන. Aට හෝ Bට අයිති නොවන. Aට හෝ Bට අයිති නොවන. Aට හා කිව්වොත් වැරදි. Aට හා Bට කිව්වොත් එතන ඡේදනයක් වෙන ඡේදනයට අයිති නොවන කියලා එන්නේ. Aට හෝ Bට අයිති නැති. කියලා කිය. Aට හෝ Bට අයිති නැති. සිංහල වල පොඩි වචන මිස්ටේක් එකක් එනවා. හා කිව්වොත් පොඩි වැරද්දක් තියෙනවා මෙතන. Aට හා Bට අයිති නැහැ කිව්වොත් දෙන්නටම අයිති නැත්තේ B නේ. එයාගෙන් පිටටි කියලා අදහසක් එනවා. නේද? ඒක පොඩ්ඩක් කියනකොට Aට හෝ Bට අයිති නැති කියලා වෙන්න ඕන. Aට හෝ Bට අයිති නොවන කියලා කිය වෙන්න ඕන නේද? හරි. මම ගන්නවා Aට කැවුම් කියලා ගන්නවා. Bට ගන්නවා කොකිස් කියලා. හරිද? Bට ගන්නවා කොකිස් කියලා. Aට ගත්තා කැවුම් කියලා Bට ගත්තා කොකිස් කියලා. ඒ කියන්නේ මොකද්ද? A කියන රවුමේ ඉන්නේ කැවුම් කන්න කැමති කට්ටිය. B රවුම ඉන්නේ කොකිස් කන්න කැමති කට්ටිය. හරි? B රවුම ඉන්නේ කොකිස් කන්න කැමති කට්ටිය. හරිද? එහෙනම් පුතේ දැන් අපි බලමු මෙන්න මේව නම් දෙකක් දුන්නොත් සිම්පල් Aට කියන්න පුළුවන් මොකද්ද? සිම්පල් Bට කියන්නේ මොකද්ද? Cට කියන්නේ මොකද්ද කියලා. හරිද? දැන් මම පොඩ්ඩයි ඉන්න කවුරුත් කට හොල්ලන්න එපා. මම මෙතන කට්ටිය කතා කරන්න නැති ඉඳ කතා නොකරන කට්ටිය හරි නම් ටිකක් හොයලා මේ දැන් අහන්න. නැත්තම් අර එකම කට්ටිය දැන් වචන උත්තර දෙන්න. හරි. මම මේ උඩම ඉන්න කට්ටියෙන් අහන් යනවා කවුද බලව ඉන්නේ කවුද කට්ටිය. දැන් කවුරුත් මියුට් කරලා උත්තර අන්මියුට් කරලා උත්තර දෙන්න ඕන අහනකොට. හරිද? අශේන් මට ওই නම ඇහුණේම නෑ කවුද දන්නේ. අශේන් 10B කියන්නේ A කියන එකට ගන්න පුළුවන් උත්තරයක් කැවුම් කොකිස් වල සම්බන්ධ කරලා කියන්න ඕන. අශේන් 10B කියලා නම දාන් ඉන්නේ. කියන්නේ. කැවුම් කොකිස් දාලා මේක දෙන්නේ මේ එකම A දාලානේ. කැවුම් කොකිස් දාලා කිය. ටක් ගාලා කියන්න ඕනේ ඉතින්. අශේන් කියලා තමයි නම තියෙන්නේ. නෝ කතා. ඒකනේ මේ ලවුන් කරන්නේ නෑනේ. දැන් තව බලමු අපි ඉන්න කවුද අපි කතා කරමු නැති. මොකද අශේන්ගෙන් තිල්න. තව ඉන්න තිලිනි ප්‍රසාදිකානේ ප්‍රසේදිකා කියලා තියෙනවා. තිලිනි BA කියලා ගහලා තියෙන BA තිලිනි ප්‍රසාදිකා පන්තියක් ගහලා නැහැ. කියනවා මයික් ඔන් කරලා. කැවුම් සම්බන්ධ කරලා කැවුම් කොකිස් සම්බන්ධ කරලා. A කියන්නේ කැවුම් කන්න කැමති. B කියන්නේ කොකිස් කන්න කැමති. කියනවා ඒත් නෑ. එදා මේ බලන්න. ඇහෙන්නේ නැති කට්ටිය දැන් වචන ඇහෙන්නේ නැති කට්ටිය තමයි මේ හොයන්නේ. රසාදරි 10B G රසාදරි. ඒකද රසාදරි නමත් මට ඇහිලා නැහැ ඉස්සෙල්ලා. කියන්න බෑ උත්තරේ. ගායන ගායන කියනනේ. එයා කියන එක එන්නේ. ඉස්සෙල්ලා එන දාගෙන ගායනා කියලා. අර මම ගායන හැමදාම වෙනමක් කරනම කියන හින්දා ඔය රසාදරි කියලා දාගෙන. ඒත් නෑ. ගන්න උත්තරේ කියන්න පුතේ. දැන් මම කියපු එකනේ. කියනවා උත්තරේ. ඒත් නෑ. හරි මගේ වෙලාව වෙන අපරාධේ. මේක හරියන්නේ නෑ. මේ නම් කිය. කියන්න පුතේ දන්නේ එක්කනේ. A හා B සම්බන්ධ කරලා. කැවුම් පමණක් කැවුම් වලට පමණක් කැමති. හරි හොඳයි. කැවුම් වලට පමණක් කැමති. හොඳයි. ඔව් කැවුම් වලට පමණක් කැමති A. නේද? B
cookies වලට පමණක් කැමති. කැමති. B දෙකටම කැමති. දෙකටම කැමති අය. B කියන්නේ දෙකටම කැමති. කැපිටල් B කියන්නේ දෙකටම මේ කැමති. කැපිටල් කැපිටල් B නේ මං කියන්නේ simple. ඊට පස්සේ simple C. simple C. cookies වලට පමණක් කැමති අය. කොකිස් වලට පමණක් කැමති. කොකිස් විතරයි කන්න කැමති. මම වගේ මිනිස්සු. මං කැවුම් කන්න කැමති නෑනේ. මම වගේ කට්ටිය. කොකිස් විතරයි කන්න කැමති. D. දෙකටම කැමති. දෙකම කැමති නැති. දෙකටම කන්න කැමති. එකම කන්න කැමති නැති කට්ටිය නේ. දෙකම දෙකටම කැමති. කන්න කැමති නැති. දෙකම කන්න කැමති නැති කට්ටිය. එහෙම කට්ටියක් ඉන්න පුළුවන් කොකිසුයි කැමති නැති කට්ටිය. ඔව් එහෙම කට්ටිය ඉන්න පුළුවන් නේද? හරිද? ඔන්න ඔය විදිහට අපිට එක දෙන්න පුළුවන් නේද? ඔය විදිහට පුළුවන් අපිට එක ප්‍රදේශ වලට අදහස් දෙන්න. මේ ප්‍රදේශ වලින් කියවෙන දේ තේරුම් ගන්න. නේද? දැන් මෙන්න මේක ආයෙ මම මතක් කරන්න එකපාරක් මතක් කරන් යන්නම් මේක මේ අනිත් අයටත් තේරුණ කට්ටිය දෙනෙක් කිව්වනේ. මෙන්න මෙහෙම කෑල්ල මේ කෑල්ල දිහා බැලුවම අපිට හොඳටම පේනවා මෙයා අයිති Aට විතරයි. නේද? මෙයා නමක් දුන්නොත් කැවුම්. කැවුම් වලට විතරක් තමයි මේ කෑල්ල අයිති. එතකොට මේ සම්පූර්ණ රවුම් බැලුවොත් පමණක් නෙමෙයි කැවුම් කන්න කැමති. නේද? පමණක් කෑල්ල නැහැ කැවුම් කන්න කැමති. අන්න එහෙමත් අහදාන්නේ මට. කැවුම් කන්න කැමති. සම්පූර්ණ මේ ලොකු රවුම A රවුම කියන්නේ කැවුම් කන්න කැමති. B රවුම කියන්නේ කොකිස් කන්න කැමති. හැබැයි ඒකෙන් A රවුමෙන් පොඩි කෑල්ලක් ගන්නවා මෙන්න මේ චූටි කෑල්ල. එයා කැවුම් පමණක් කන්න කැමති. B කෑල්ල ගත්තොත් එයා කැවුම් කන්නත් කැමති කොකිස් කන්නත් කැමති. දෙකම කන්න කැමති. කැවුම් සහ කොකිස් දෙකම කන්න කැමති. C කෑල්ල ගත්තොත් අපිට කියන්න පුළුවන් කොකිස් පමණක් cookies විතරක් කන්න. කොකිස් විතරක් කන්න කැමති කට්ටිය. D කෑල්ල ගත්තොත් දෙකම කන්න කැමති නැති කට්ටිය. ආවක තමයි ඔකේ අදහස. හරි. දැන් ටක් ගාලා මේ රූපේ ඇඳලා ලියා ගන්න මේක. මේ විස්තරේ පැහැදිලිව. නම් කියන්න අතරස්සේ බය වුණාද වන්ද 47 වුණා. අඩු වුණා ළමයිටි. නම් අහලා කතා කරයිද කියලා වයිද. ඔන්න ළමයිටි අඩු වුණා. නම් අහන නැති විදිහ හරියට. සර් මේ විස්තර දෙකම ලියා ගන්න ඕනද? ඔව් දෙකම ලියා ගන්න ඕනේ. මොකද දෙකම වැදගත් අපිට. දෙවිදිහටම ලියා ගන්න ඕනේ. සර් සිග්නල් නැතුණෙන් පස්සේ කට් වෙනවනේ ඉතින්. මට සිග්නල් නැති වෙන්නේ නැහැ ඉතින්. මගේ සිග්නල්. අපිට සිග්නල් නැතුණෙන් පස්සේ. අපිට සිග්නල් නැති නෑ. සෝ ඒක ඇත්ත. ඒකට කරන්න ඕන මොකක්ද දන්නවද? සිග්නල් නෙමෙයි නැති වෙන පුතේ ඔයාලට ඔය සමහරවිට කෝල් එනවා ෆෝන් එකට. ඔය වෙලාව ඇතුළත කාටවත් කෝල් කරන්න එපා කියන්නේ. කට් කළා දාන එන කෝල් ඔක්කොම. සර් ඔක්කොම ටික બ્લોක් කරලා දාන්නවා. මමත් එහෙම කරන්නේ. මට කෝල් ආවොත් මේ වෙලාවෙදී මම එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. ටිස් දත්තක් ගාලා බිසි කරනවා. බිසි තමයි දාන්නේ නෝකට. ඔක හොඳට දාන්න 10 කියලාමයි නේ. මගේ ෆෝන් එක මම කරලාට කාට හරි දීලා තියෙන බිසි කරන්න. අපි සර් බිසි කරාට ආය ගන්නවා. ඒක තමයි මනස් දන්නේ නැති ළමයි ඉන්නේ. බිසි කරනවා ආයෙ ගන්නවා. මට එහෙම කෝල් එකක් ගත්තා මේ දැන් මේ 10 වසර ළමයිකුත් දවසක් මේ ළඟදී මම බඩින්න හදලායි බැන්නේ නැහැ. මේ දවස්වල කවුරු හරි කෝල් එකක් ගත්තාම බිසි කරොත් ආයෙ ගන්න එපා. ඇයි? ඒක ගෙදර එක්ක දරුවා ඔන්ලයින් ක්ලාස් එක නැත්නම් ඒ ගෙදර ගුරුවරයෙක් කරනවා නම් ගුරුවරයා ඔන්ලයින් ක්ලාස් එක උගන්වනවා. ඒ වෙලාවට කෝල් ගත්තට බිසි කරන්න. ඉතින් ඔයාලා හොඳට බලන්න එකපාරක් කෝල් ගත්තාම බිසි කරොත් ආයෙ ගන්න එපා. මැසේජ් එකක් දාලා තියන්න. ඒක කියලා තියන්න ඔයාලා නෑ දෑව හරි කතා කරන කට්ටියට මෙන්න මෙහෙමයි මේ සිද්ධිය මෙහෙමයි කියලා. වැඩේ කියන්නේ සර් කෝල් එන්නේ අඳුරන්නේ නැති උන් එන්නේ. ඒදි කත ඒවා ඉතින් ෆෝන් නම්බර් වලින් එන්නේ. ඒක බිසි කරලා තියන්න. දෙමළ උනොත් හරි සර්. ඉවරයිද? නෑ සර්.
ඉවරයි නෑ හරි සර්. හරි සර් නෑ අයියෝ හරි හරි නෑ සර්. හරි සර් හරි කියවා. හරි ඇති වෙලාව මේ සර් චුට්ටක් චුට්ටක් ඉන්න ඕනද ඒකේ දිශි ෂොට් එකක් ගහ දාන්නම් group එකට ඊයන වෙරෙච් කටේ ලියා ගන්න පුළුවන් එතකොට ඔය එක WhatsApp එක හරි WhatsApp එක delete කරලා ගන්න හරි මේ ආකාරයටත් මතකයිනේ අපිට කිව්ව නේද මෙහෙම එකක් තියන්න පුළුවන් කියලා රවුමක් අඳින්න පුළුවන් ක්‍රමයක් අපි කිව්වා ආකාර හතරක් අපි අඳලා පෙන්නුවා නේද අර කැපෙන්නේ නැතුව තියන්න පුළුවන් වෙන වෙනම තියන්න පුළුවන් කැපෙන්න පුළුවන් ඇතුළේ තියන්න පුළුවන් තුනක් ඔව් සර් ඔව් ඒතර මේ ආකාරයටත් આવොත් ওই ප්‍රදේශ ටික මොකක්ද කියලා අපිට ඔළුවේ අයිඩියා එකක් තියෙන්න ඕන ප්‍රදේශ ටික දැන් මට කියන්නේ මේකේ A කියන්නේ මොකද්ද මේකේ සිම්පල් A මේකේ සිම්පල් A අර ඉංග්‍රීසි අකුර ගැන සම්බන්ධ කරලා කිව්වා සිම්පල් A කියන්නේ මොකද්ද සර් වර්තගුණ සිම්පල් A කියන්නේ මොකද්ද මොකකටවත් අදාළ නැහැ. ඔව් Aට හෝ Bට අයිති නැති සිම්පල් A කියන්නේ Aට හෝ Bට අයිති නැති සිම්පල් A කියන්නේ Aට හෝ Bට අයිති නැති සිම්පල් B කියන්නේ ඒට පමණක් ඒට පමණක් පමණක්යි. ඔව් අනිවාර්යෙන් පමණක් වචනේ තියෙන්න ඕන ඒ රවුම ඇතුලේ තියෙනවා හැබැයි පමණක් වචන නොතිබුණොත් වැරදි ඒට පමණක් අයිති ඒට විතරයි ඇයි එයාට මෙයා Bට අයිති සම්බන්ධයක් නැහැ මෙයා Bත් එක්ක සම්බන්ධයක් නැහැ කැපිටල් Bත් එක්ක සම්බන්ධයක් නැහැ ඇතුලේ ඒට විතරක් අයිති දැන් සිම්පල් C කියන්නේ බීට දෙකටමයි හා බීට දෙකටමයි ඒට හා බීට අයිති පමණක් නැහැ ඔගේ බීට පමණක් අයිති කැලලක් තියනවද බීට පමණක් අයිති කොටසක් තියනවද නෑ නෑ සර් මේ රවුම B ඉන්නේ ඒ රවුම ඇතුළේනේ එහෙනම් B කේ ඔක්කොම ඒට අයිති නේද අර කියන්නේ මේ ඔක්කොම එයාට අයිති කියලා එයාට විතරක් අයිති දේවල් නෑ සමහර මිනිස්සු කියනනේ මේ ඔක්කොම අර මිනිස්සුලා අයිති කියලා මට විතරක් අයිති දේවල් නැතේ කියලානේ සම්පූර්ණයෙන්ම B කියන එක්කෙනා B කියන එක Aට අයිති. හැබැයි Aට Bත් අයිති තව එළියට එකකුත් අයිති වෙලා තියෙනවා. නේද? ඊට තේරුණා නේද? ඔව්. ඒකලත් අපි කොකිස්සුයි මේ අයිත් එක පුදා. කැවුමේ ගමු. Aට කැවුම් කියලා ගමු. ඒට කැවුම් බීට කොකිස් ඒකත් කියන මට සිම්පල් A කැවුම් කොකිස් සම්බන්ධ කරලා කියන්න සිම්පල් A කැවුම් කොකිස් දෙකම කන්න දෙකටම අකමැති වලට පමණක් ඔව් දෙකටම අකමැති B කියන්නේ කැවුම් වලට පමණක් කැමති පමණක් කැමති B කියන්නේ කැවුම් වලට පමණක් කැමති C කියන්නේ දෙකටම කැමති කැමති කට්ටිය දෙකම කන්න කැමති කියලා දෙකෙන් ඕනෑක් හතක් කියලා ප්‍රශ්නයක් නැහැ දෙකම කන්න කැමති කට්ටිය ඔෆිස් කියන්නේ සෝරි C කියන්නේ හරිනේ මේකත් ලියන්නක් ගන්න ඔයත් ලියාගන්න
කියනකොට කෝල් එකක් ආවා. Hello. Oh, that's one thing. හරි සර් ලිව්වා. හරි සර්. හරි සර් ලිව්වා. නෑ සර්. නෑ සර්. හරි කියපු එකෙක්ට රූපය ඇඳලා නෑ සර්. අනේ ඇන්ද අපි. and හරි සර්. හරි සර්. හරි. ලිලි ඉවරයි කිව්වා කට්ටිය. ඒක ආයි දාන්න පොඩ්ඩක්. ආයි දාන්න. හරි. හරි සර්. ඉවරයිනේ ඇති වෙලාව. හරි නැති වෙලාව ඕන කට්ටිය ඕන මම ආයි ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මා ඒකෙත්. හරි. හරි. අන්න මම ප්‍රශ්නයක් දාලා තියෙනවා. අගයන් ටිකක් දාලා මේ වෙක්ක අපි ඒකෙන් ප්‍රශ්නයක් පොඩ්ඩක් බලලා දෙනවා. හරිද? ඕකේ. දැන් මම අහන ප්‍රශ්න උත්තර දෙන්න ඕන. එකක තියෙනවා බණ්ඩක්කා වගා කරන, අනිත් එක තියෙනවා බෝංචි වගා කරන. ඒ කියන්නේ මේ ගොවියෝ ටිකක් බණ්ඩක්කා වගා කරන ගොවියෝ ගානයි බෝංචි වගා කරන ගොවියෝ ගානක අතර සම්බන්ධයක් තමයි මේ තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ අහනවා මම බණ්ඩක්කා පමණක් වගා කරන ගණන ගන්න කියලා තියෙන්නේ වැරදිලා. ගණන කීයද? අටයි. Oh, very good. දෙවැනි එක බෝංචි පමණක් වගා කරන ගණන කීයද? හතරයි. Oh, very good. බෝංචි හා බණ්ඩක්කා වගා කරන පිරිස කීයද? බෝංචි හා බණ්ඩක්කා වගා කරන පිරිස කීයද? 10. හරිද? 22යි. 22යි. 22යි සර්. 22යි. 10 නෙමෙයි 22යි. බෝංචි හා බණ්ඩක්කා කියන පුතේ ඡේදනය. හෝ කිව්වොත් තමයි ඔය දෙක වෙන්නේ. බෝංචි හා බණ්ඩක්කා කියන්නේ ඡේදනය. දෙකම වගා කරන කියන අදහස් තමයි හා කියන එකෙන් එන්නේ. නොඅවත කරන්න එපා. දෙකම වගා කරන කට්ටිය තමයි හා කියන එකෙන් එන්නේ. බෝංචිර මං කිව්වේ හෝ කියන්නේ දෙකෙන් එකක්. බෝංචි හෝ බණ්ඩක්. ඒ කියන්නේ ඔන්න ඔය මේලේ කියන්නේ. බෝංචි හා බණ්ඩක්කා කියන්නේ ඡේදනය කියන එක. හා 10 තමයි. මම අර ෂුවර් නැති ළමයි ඉන්න හින්දා පොඩ්ඩක් ආයෙතරක් ඇහුවා. ඊළඟ එක. දෙකම වගා නොකරන ගණන කීයද? 3යි. 3යි. ඊට පස්සේ මුළු පිරිස කොපමණද? 25යි. 25යි සර්. 25යි. හොඳයි. හරිද?
වෙලාව කිව්වද 12:09 At this. ඇතිස අපි 12 කියලා ඉවර වෙන්නේ කාලටද 12යි කාලට 12 මාර. කාලට කාලෙ 12යි කාලෙට. 12 මාර. අනේ පිස්සු 12යි 15. 12යි කාලෙ. හරි 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 ඊළඟ පොතේ තමයි. අපි තව එක ගානක් හදලා නවත්තමු මේක මම ලියන්න වෙලාව දෙන්නේ නැහැ වෙලාව අපරාධය මගේ මම මේක print history එකක් දාන්නම් මේ ඔයාලගේ group එකට ඒක බලාගෙන ලියන්න නැත්තම් ලයික ඔයාලට අද මම අපිනේ කට්ටිය ටික අවුල් වගේනේ අනිත් ගණන් ටික අපි ලබන හතිය කරමු ලබන හතිය නෙමෙයි සිකුරාදා කරමු හරිද ඊට පස්සේ තියෙන පුතේ අර අන්ද ඊට අපිට තියෙන ඊට පස්සේ අර වෙන් රූප සටහනක දාන්න ඒ ටික පොඩ්ඩක් පැහැදිලි කරලා කියාද දැන් ඔය අපි ගත් කරේ වෙන් රූප සටහනකින් අගයන් ගන්නනේ වෙන් රූප සටහනේ අගයන් ගන්න ඊට පස්සේ දැන් මම කියා දෙන්නම් වෙන් රූප සටහනකට අගයන් දාන්න මෙන්න මේ වගේ ඒවා ක්‍රීඩා සමාජයේ ඉතින් මම හරි ප්‍රකාශ ටිකක් දෙනවා ඒක කොහොමද වෙන් රූප සටහනට දාන්නේ ඔක කරන්නද සර් 7:03 හරිද ඔව් දැන් මේක පොඩ්ඩක් ඉන්න අපි යනවා අභ්‍යාසය පොඩ්ඩක් අභ්‍යාසය ගාවට අභ්‍යාසය තියෙනවා අභ්‍යාසය තියෙනවා පුතේ අභ්‍යාසය මෙන්න මෙහෙම එකක් තියෙනවා බලන්න ඒක ඉතින් තියෙන එකයි නේද මෙන්න මේක පස්වෙනි ගාන මෙම සංඛ්‍යා දක්වා ඇති එක් එක් ප්‍රදේශයත් අවයව ප්‍රමාණ ලියා දක්වන්න කියලා තියෙනවා මේ තෘප්ත කරන බව පෙන්වන කතාවකුත් තියෙනවා මෙන්න මේක ලියන්න 6 වෙනි ගානේ ඉඳන් හදන විදිය මම හෙඩ් සිකුරාදට කියා දෙන්න. ඒතකොට සිකුරාදට අපිට කුලක ඉවර ගන්න පුළුවන්. ඒ ගණන් ටික තනියම හදවන්න පුළුවන් මට මේ ගණන් ටිකම ඔයාලට ඇතුළේ. දැන් ඔයාලා ගෙදර දුන්නා සමහරට තනියම හදනවත් දන්නේ නැහැ නේ. හැබැයි මෙහෙමයක් තියෙනවා. මම මේ ටික හදවනවා පන්තියේ සිකුරාදා දවස් තුල මේ ටික මම කියා දෙල ගණන් දෙක තුනක් හදවනවා. මට හැමෝම WhatsApp ෆොටෝ ගහලා දාන්න ඕන. නැත්නම් උත්තර හරිය වන්න. නිකන් ගල් බිල්ල වගේ ඇවිල්ලා ඉන්න එපා. हाँ सर අන්න හරි. ඔය හා කියන මිනිස්සු හරි කොහොමද සර් හැමදාම කරන්නේ හැමදාම කතා කරන මිනිස්සු කතා කරනවා. මට ඕන මේ කතා කරන්නේ නැති කට්ටිය කතා කරන්න. වැඩ කරනවාද කියලා බලන්න ෆොටෝ එකක් ගන්න දාන්න කරා කියලා මෙන්න මේ ටික තමයි මේවා කියලා. මේවා කරා කියලා දාන්න. නම් ටික විතරක් වුණා මෙතන ඇවිල්ලා වැඩක් නැහැ. හරිද? දැන් සිකුරාදා මම කරන්නේ කුලක ඉවර කරන මේක වැදගත් පාඩම ලකුණු 10 ගණක් අනිවාර්යෙන් ඕල් පේපර් එකේ තියෙනවා. ඉතින් මේ එන්නේ මෙන්න මේ 6න් පස්සේ ගණන්. 6 7 8 9 10 ගණන් තියෙන ඔන්න මේ වගේ જાති ගණන් එන්නේ. ඒ හින්දා එතන පැය දෙකේ මේ ගණන් ටික හදවනවා හෙමින් තේරුම් කර කර කියා දෙනවා. වෙලාව තුන තිලා බලන්න පටන් ගන්න. මුලින් කරපු වෙන්නේ නැද්ද සර්? ඇහුණා. මුලින් කරපුවා එනවා ඒවා උතේ ලකුණු 2 3 ගණන් එන්නේ. මේ වගේ ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. එන්නේ සමානයි 35යි. සමානයි මේක නම් A මේලය V කීයද? ලකුණු දෙකේ ගාන. ඊට පස්සේ ඔය පාඩ කරන්න A ඡේදන B පාඩ කරන්න. A මේලය B පාඩ කරන්න. A ඩෑෂ් ඡේදන B ඒ ඔක්කොම ලකුණු දෙකේ ගණන් එන්නේ. ඒවා පේපර් එකේ ලකුණු දෙකේ ගණන් එනවා. ඊට පස්සේ මොකක් හරි පාඩ කරලා අපිට දෙනවා මේ පාඩ කරලා ඉවරලා දෙනවා මේ ඒ පාඩ කරපු එක ලියන්න. ඒ පාඩ කරලා තියෙන ඡේදනයද මොකද්ද? පාඩ කරපු එක ලියන්න දෙනවා. අන්න ඒවා අවයව ඔව් අවයව නෙමෙයි. පාඩ කරපු එක සංකේතයෙන් ලියන්න. නැද්ද සර්? ඈ? මොකද? ජනන ස්වරූපය නැද්ද? ජනන ස්වරූපය ඒව එනවා. ඒව තමයි ඒ ලකුණු දෙකේ ගණන් එන්නේ ඒවා આવුත්. ඒවා આવුත් එන ජනන ස්වරූපයෙන් ලියන්න. ලකුණු දෙකයි. ඒ පොඩි ගණන්නේ. මේ වගේක් આવුත් කෙලිම ලකුණු 10ක්. මේ වගේ එකක් දුන්නොත් ඡේදයක් දීලා පුරවන්න දුන්නොත් කෙලිම ලකුණු 10ක්. මේ වගේ ඡේදයක් දීලා ඉලක්කම් ටික පුරවන්න දුන්නොත් ලකුණු 10ක්. දැන් ඔය මම කියා දුන්නේ මේ රූපයක් දීලා ප්‍රශ්න අහුවේ. ඒ වගේක් આવුත් ලකුණු 10ක් කෙලිම. රූපයක් දීලා අපෙන් අහන ප්‍රශ්න. ඒව උත්තර ටික ලිව්ව ලකුණු 10ක්. දැන් ඔය මම ඉතින් අන්තිමට හැදුවේ රූපයක් දීලා ඉවරලා ලකුණු ගණන් ටික. අය වගේ එකක් ඇහුවොත් ලකුණු 10ක්. අර වයින් එන්නේ ලකුණු දෙකේ ගණන් තමයි આવොත් එන්නේ පොඩි ලකුණු ගණන්නේ. මේවා වැදගත් ගොඩක් ඊට වඩා. දීලා අහන්න පුළුවන් අපිට ප්‍රශ්න නැත්තම් ඡේදයක් දීලා ඒක පුරවන්න එන්න පුළුවන්. ඔය දෙකම එනවා. හරි. එහෙනම් පුතේ අපි අදට නවත්තමු. උත්සරණයි. හැමෝටම පරිස්සමෙන් ඉන්න. ආයි කොරෝනා වැඩි වෙන්න දැන් ඉඳන් ඔය හතර වටේ රවුම් ගහන්න නැතුව ගෙදරලා ඉන්නවද? අයිබෝවන් සර්ණයි. අයිබෝවන් අයිබෝවන් සර්.
අද ගෙදරට නෑ අද ගෙදරටලා ඉන්න පුළුවන් ටිකක් හොඳට